අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට තවත් බ්‍රහස්පතින්දාවක් අපි නිසන්වනේ ධර්මදේශනා සතිපට්ඨානිතපතා කරන ධර්මදේශනා වාරයක් ශිරුව දිනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ න පුසන්තං පුසන්ති ච පුසන්තානං ච තතෝ පුසේ තස්මා පුසන්තං පුස්සති අප්පදොට්ටප්පදෝසිතන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ගාථාව සහිත මේ සූත්‍රේ පටන් ගන්නෙ පුසන්ති නැත්නම් න පුසන්ති කියන වචනේ ගාථාව පුරාවටම ගලා යන වචනේ තමයි මේ පුසන්ති කියන වචනේ. ඒ නිසා සූත්‍රේ නම දීලා තියෙන්නේ පුසති සූත්‍රය කියලා. මේ පුස ස්පර්ශ අල්තගාන හැප්පෙනවා කියන එක තමයි තේමා කරගෙන තියෙන්නේ. එතකොට මේ ඉස්සල්ලා ගාතාව නැත්නම් මේ දෙබසේ පළවෙනි ගාතාව දේවතාවෙක් විසින් සරුවච්චන් වහන්සේට ප්‍රකාශ කරන එක. වෙන විදිහට කියනවා නම් සරුවච්චන් වහන්සේ විසින්ම ප්‍රකාශ කරපු එකක් දේවතාව පුනරුච්චාරණය කරනවා. මෙන්න මෙහෙමයි මේකේ වග මේක මෙහෙමයි විස්තරي මේකයි සංගතිය කියලා සර්වචන්ස දේශනා කරනවා න පුසන්තං පුසති යමක් මොනාරි අපි ස්පර්ශ කරෙන්නේ ගෑවේ ස්පර්ශ කරේ නැත්නම් ඒකේ අත ගෑවෙන්නේ නැහැ කර්මයක් කෙරුවේ නැත්නම් විපාක නැහැ න පුසන්තං පුසති පුසන්තානං ච තතෝ පුසේ අත ගෑවොත් ගෑවෙනවා කර්මයක් කෙරුවොත් ඒ කර්ම විපාක ලැබෙනවා තස්මා පුසන්තං පුසති ඒ නිසා අප්පදොට්ටප්පදෝසිතන්ති කවට හරි පවක් කරපු නැති කෙනෙකුට පවකින් චෝදනා කෙරුවොත් නැත්නම් සීලවන්තයෙකුට දුස්සීලෙන් චෝදනා කෙරුවොත් එයා ඒ නිසා කර්මයක් කළා වගේ අත ගෑව වගේ යකි ගා ගන්නවා. එයා ගෑවෙනවා. එයාට විපාක ලැබෙනවා. ඒක යමක් මේ කරලම කියන්නේ කායිකව කරලා නෙවෙයි වචනෙන් හරි හිතින් හරි සුසීලවන්තයෙකුට කර්ම කරපු නැති පව් කරපු නැති කෙනෙකුට පාපෙන් චෝදනා කරනවා. එතකොට ඒ කෙනා පව් කරගන්න. සාබුදුජානනාංශේ ලෝකේ පහළ වෙනකොට විශාල පිරිසක් උත්කෘෂ්ඨ පව් කරගන්නවා. උද්ධාදී උත්තමෙක් නැති වෙනකොට කාට බැන්නත් පව් සිද්ධ වුණාට එච්චර ලොකු පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සිල්වන්තයන් ඉන්න තැනට උඟ දෙනෙක් එන්න කැමති ආවට ඒ තැන් වල බරපතල පව් කර ගන්න පුළුවන් තැන්. ඉතින් ඒක නිසා හරියට මේ පවර් ස්ටේෂන් එකට ගිහිල්ලා හයි ටෙන්ෂන් වයර් එක වැඩ කරනවා වගේ. ඉතින් ඒ නිසා ඒ වගේ තැන් වලට යන්නත් ඒ විදුලිය පිළිබඳ ඇහෙන දැනුමක් ඇති. ඒ වගේම අරසාව දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒක මොකද විදුලිය අත ගෑවට පස්සේ ගෑනු කෙනෙක්ට පිරිමි කෙනෙක්ට පව් කරපු කෙනෙක්ට නැති කෙනෙක්ට බලන්නේ නැහැ. අත ගාපු ගමන් ගෑවෙනවා. අන්න එවැනි ශක්තියක තමයි මේ ලෝකේ දුවන්නේ. ඒකට අපි කියනවා කර්මය සහ කර්ම ඵලය කිය. එහෙම නැත්නම් කියනවා කල දේ ඵල දේ කියලා සිංහලයට අපි දාගෙන තියෙනවා. අන්නේ විදිහට තමන් බුද්ධි විඳින්නේ ඉල්ලගෙන කාපු දෙයක්. ඇදගෙන නෑමක් මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දේ කොයි එකද අත ගන්න කොයි එකද නැති කියන එක ප්‍රශ්නයක් වෙනවා. මොකද අත නොගා ඉන්න බැරි නිසා. අන්න ඒක තමයි කෙලස් කියන්නේ. කෙලස් කියන්නේ කෙලස ගන්න ගතියක්. ඒක නැතුව කෙනෙකුට ඉන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අත ගන්නකොට මේක විතරයි තියෙන්නේ කියලා හිතනවා. බාලය නෑ. මෙතන විශාල පරාසයක් තියෙනවා. අන්නේ පරාසයෙන් කොයි එක අත ගෑවොත්ද අඩුම කෙලස් සිද්ධ වෙන්නේ. කොයි එක අත ගෑවොත්ද වැඩියෙන් කෙලස් සිද්ධ වෙන්නේ කියලා අත ගාලා ඉවර වෙලා තීන්දුව කරන්න දෙයක් නැහැ. අත ගන්න ඉස්සලා දැනගන්න ඕනේ. අන්න ඒ දැන ගැනීමට කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨි කියලා සඳහන් කරලා තියෙනවා. කර්මසා කර්මඵලයේ පිළිබඳ දන්නා දෘෂ්ටිය. දන්නා දැක්ම. ඉතින් ඒක මානවය තුළ පොඩි දරුවා තුළ තරුණයා තුළ
වයසට ගිය කෙනා තුල, උගතා තුල, නුගතා තුල, පෝසතා තුල, දුප්පතා තුල කොහොමද පිහිටන්නේ කියන එක ඒක මේ වචන කියන උගන්නන්න පුළුවන් එකක්ද නැද්ද කියන ප්‍රශ්නක් තියෙනවා. මේක මේ උගන්න ගත්තත් උගන්නුවත් ඒක කනකට ගණ්ඩත් පිනක් තියෙනවා. ධර්මයේ කිසිම හිගයක් ඇත්තේ නැහැ. වර්ෂාව හැමතැනම වහිනවා. තමන්ගේ වාදනේ එළියෙන් තියෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එතකොට ඒ කෙනා මේ සංසාරගතව මෙරි මෙරි උපදිනකොට කොච්චරක් ඒක පිළිබඳ සංවේදී බවක් මේ කාටවත් අපි කරනව නෙවෙයි කරගන්නවා. ශාසනයක් කම්පෙච්චාම් පින් කරනවායි කියලා මොන බයිලාවක්ද? පින් කරනව නේ තමයි ඕනදී තමන් කරගන්න. ඒකට මේක අවස්ථාවක් කරගන්න ඕනේ ශාසන සම්පත්තියක් වෙනවා. එහෙම නැත්නම් මේ අනුන්ට කරනවා අනුන්ට උදව් කරනවා කියන වචන මම තන්නේ කර සීනි ගාපු සුගර් කෝටින් ගාපු ආත්ම ස්නේහතියි. ඉතින් ඒකට තමයි මේ පෝෂණයක් ගන්න මේ ශාසනයක් කියලා හතර කියන්නේ නැහැ. ඒකට ආගම කියලා කියන්නේ මේ ආගම් මුලාවේ මේ අනුන්ට උපස්ථාන කරන්නයි මේ කටයුතු කරන්න ගිහිල්ලා ඒකේ නා මේ ආත්ම ස්නේහ පෝෂණය කරන්න හැටි සම්මාන ලැබෙන දෙයක් අද ලෝකේ. ඉතින් ඒ දේ කරන්න ගියාම මෙන්න මේ කර්මේ සහ කර්මඵලය මේ වැඩ කරන්නේ මොනතරම් ටෙන්ෂන් එකක් තියෙන තැනකද ආතතියක් තියෙන තැනක කියලා බැලුවොත් දැන් අපි දන්නවා ටෙන්ෂන් කියන වචනේ විදුලියටත් පාවිච්චි කරනවා ජන විඥානයේ තියෙන මානසික ආතතියටත් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ වලට වැඩිය මේ කැලේ හරි හොඳයි. කැලේ ටෙන්ෂන් නැහැ. එහෙම කවුරුවක්වත් කැලේට එන්නේ නැහැ ටෙන්ෂන් තියෙන කට්ටිය. එන එකත් ටෙන්ෂන් එකක්. කැලේට එන එකත් කාමභෝගයට ලොකු කැපකිරීමක්. ඒ නිසා එවැනි පරිසරයක් තබා මේ தত্ত্বය නගරයට ගෙනියන්න හදනකොට ගමට ගෙනියන්න හදනකොට තම්බි කන්ද ගාවට යනවද කන්ද තම්බි ගාවට එනවද කියන එක අද බෞද්ධයට විශාල පටලවිල්ලක් වෙලා තියෙනවා විශේෂයෙන්ම සතිය තියෙන අයට. විශේෂයෙන්ම ආගමික හැඟීමක් තියෙන අයට ඒගොල්ලෝ හිතනවා මේක මේ ධර්මතාවයේ නැව්ලෝඩ් එකක් ගෙන්න ගන්න බැරිද කන්ටේනර් එක දාලා ගෙන්නන්න බැරිද නගරයට ගෙන්නන්න බැරිද ගමකට ගෙන්නන්න බැරිද මෙච්චර දේවල් කරන්න පුළුවන් එකේ ඇයි බැරි මාතමිට කාශිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මන් දිවි ලෝකේ මාන්නම් කියලා මේ දේ කරන්න හදනවා. ඉතින් ඒ වෙනුවට ඒ කර්මරස් නොකරන ಜಾති පරිසරයක් සොයාගෙන එතෙන්ට ගිහිල්ලා ඒ තියෙද්දි දුක් එනවනේ. ඒ තියෙද්දි ඒවට කියනවා කාය දරත පරිලා කියලා. කායේ හරියට දැවිලි වෙනවා. ඒක උඩ හිතා ගන්න තියෙන මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. මේක මේ පරිසරය එයා කන්ඩිෂන් කරලා පරිසරයේ මැස්ස වතුරු නැති කෙරුවට හරියන්නේ නැහැ. ඒක කරන්න එපයි කියන එක නෙවෙයි තියෙන්නේ. ඒ වෙන්න තියෙන දේ තියෙනවා වෙන්න දෙනවා. වෙනවා. අන්නේ ඒ බව දැනගෙන මේ කර්මේසා කර්මඵලයේ 100%ක්ම සිද්ධ වෙන්නේ එච්චරමයි කියලා පුබ්බේ කත හේතුක වාදියක් තියෙන. ඒකත් බුදුන් ප්‍රතික්ෂේප කරා. යම් ප්‍රමාණයකට තමංගේ ස්වච්ඡන්දේ එහෙම නැත්නම් සංස්කාර එතන චේතන වැඩ කරන්න පුළුවන්. ඒක හැම වෙලාවෙම බලන්න ඕනේ මේ වගේ දරුණු කර්ම දෙන දරුණු කර්ම කරනවා වෙනුවට ඒ වෙනුවට පුංචි කර්ම දෙන විපාක දෙන පුංචි කර්ම කරමින් එnde ඒ දරුණු දේවල් සියුම් දෙකකින් පුංචි කර යනකොට මේකේ සාපේක්ෂ වර්ධනයක් තියෙනවා. නමුත් මේ දේවතාවා කියන එකේ හෝ කර්මේසා කර්මඵලය උගන්නන කට්ටිය මේක নিরপেক্ষ වාදයකට දාලා එකට එක gadol කැට වගේ පෙන්වන්න හදනවා. ඒ කන්නේ මේකේ තියෙන සාපේක්ෂතාවයක්. ඉතින් ඒක හරි සුන්දර විදිහට තේරුම් ගන්න පුළුවන්. සතිය තියෙන කෙනාට සතිය නැති කෙනාට මේක කසපාරක් වගේ. රත්තිච්චි යකඩකින් ගහන්න වාගේ රිදෙනවා. මොකද එයා තාම ධර්ම ශක්තිය තේරුම් අරගෙන නැහැ. කර්ම ශක්තියට යට වෙලා. මේ සතිය තුලින් ධර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්න සතිය ඉන්ද්‍රිය මට්ටම පන්නන්න ඕනේ. සතිය ඉන්ද්‍රිය මට්ටමට පන්නලා සති බලයේ බවටපත් වෙනකොට සති ධර්මයක් වැඩ කරනවා. එතෙන්දී මේ කර්මයට උසුළු විසුළු කරන්න පුළුවන්. කර්මයට කියන්න පුළුවන් උඹට කරන්න පුළුවන් මගුලක් කරපන්. ඒ වගේම මේ නිර්දෝෂී පුද්ගලයන් බයි නැත්තෝ ඉන්නවනේ. එහෙම නැත්නම් මේ අභූත චෝදනය ටිකත් එක්ක කරන්න කියලා කිසි බය වෙන්න දෙයක් නැහැ. මම ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න දානවා. රීසයිකල් කරන්න දානවා. ඉතින් එතකොට ඒ කෙනාට ලෝකේ නතු කර ගන්න පුළුවන්. අනේ එහෙම නැති බාලයාට කර්මේ ක්‍රියාත්මක වෙන කෙනාට හැම තැනම කටු කොහලක් උඩත් කටු බිමත් කටු.
යන තැන පටලැවෙනවා. ඉතින් යා නිතරම ද්වේෂ කරගෙන ධර්මයේ කියන එකෙන් ඈත් වෙලා කටයුතු කරනවා. ඒ නිසා සරුවචන් වහන්සේට සිද්ධ වෙනවා මේ దేవතාව මේ හොඳ මිනිහෙක් මේ. හොඳ මිනිහෙක් නෙවෙයි හොඳ දෙයියෙක්. මෙයා වඩා හොඳ කරන්නේ. වඩා හොඳ කරන්නේ වෙන විදිහට අපිට කියන්න පුළුවන් මේ దేవතාව කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය දන්නවා. මෙයාට දැන් සමත සම්මාදිට්ඨිය උගන්වන්නට හොඳ වෙලාව. යම් කිසි කෙනෙකුට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි කියන දෙකම දන්නවනම් එයාට විතරක් පුළුවන් විපස්සනා සම්මාදිට්ඨිය උගන්වන්න. මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් නැති කලකල දේ පළපළ දේත් නැති බටහිර බයියෝ අපිට උගන්වන්නට එන එක තමයි මේ ලෝකෙ තියෙන විශාලම විහිළුව. ඒගොල්ලෝ කර්මේ සහ කර්මඵලෙවත් පිළිගන්නේ. ඒක තාම පරිශන කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඒක හොයාගත්තට පස්සේ වලිගේ උඩ තියාන දඟනවා හනුවට වලිගේ ගින තිබ්බ ඕම් බලාපල්ලා මන් දැනගත්ත කර්මේ සහ කර්මඵලයි තියෙනවා. අපිට බොක්කේ ඉඳද්දිම අම්මා උගන්ලා තියෙන්නේ. අපි ඉපදිලා තියෙන්නේ ඒකට මේ කියු සාක්ෂාත් කරලා නෙවෙයි. පිළියරගෙන ඉවරයි. ඉතින් අපිට මොකටද මේ බයිලා? අපිට මොකටද මේ බයිලා කොළ දන්න ගහ දන්න කට්ටියට මේ කොළ කලා පාණ්ඩේ ඉන්නේ. මං කියන්නේ බෞද්ධයෝ සේරම මේ විදියට ගහ දන්න කට්ටිය කියලා විශාල පිරිසක් බටහිර මට්ටමින් දෙන විකාර කාලා බටහිරටත් වඩා බටහිර වෙලා මේ කර්මේ පාගගෙන දිමාපිය අඳුරන්නේ නැතුව බයලජ් ජනතුව වැඩ කරනවා. ඒක පිළිබඳව මම අධ්‍යක්ෂ උස්සලා පිළිගන්න මම අවුරුදු 26ක් ඒ ජීවිතේ සුද්ධ වශයෙන්ම ගත කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 10ක් ඒකදෝ මේකදෝ කියලා ගත කරලා තියෙනවා. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ දවසින් දවස තේරෙනවා මේ වගේ දේ මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය වගේ දේ සද්දෙය්‍ය සිද්ධාවෙන් එහෙම නැත්නම් මේක සාක්ෂාත් කරන්නේ සඳහා ශ්‍රද්ධාව ඉදිරිපත් කරගත්තාට පස්සේ අපේ ජීවිතේ 60%කට වැඩිය කර්ම ගෙවෙනවා. ඔක්කොම ඉවර වෙනවා. ඒක නිසා පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා මේ කර්මය සහ කර්මඵලය කියන එක පිළිගත්ත කෙනාට නයිවිසට ප්‍රතිවිසක් තිබ්බ වගේ අර විස බැලලා යනවා. නයිවිස තිබ්බහම ඒකට හරියට ප්‍රතිවිසක් තියෙනවා. පොළොන් විස තිබ්බහම ඒකට හරියට ප්‍රතිවිසක් තියෙනවා. කරවල විස තිබ්බහම ඒකට ප්‍රතිවිසක් තියෙනවා. ඒ ප්‍රතිවිස තිබ්බ ගමන් අරක නිකන් අර්ත් කෙරුවා වගේ ගින්නට වතුර දැම්මගේ බැහැලා යනවා. ඒ නිසා මේ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න කෙනාට විශාල ඉවසීමේ ශක්තියක් වෙනවා. ඉතින් මොනව කරන්නද ඉතින් වෙච්ච එන්න සීරද වෙච්ච දෙයට එන්න සීරද කියලා කියනවා. වෙච්ච දෙයට මොනව කරන්නේ? මම ඇති වෙන්න ඇති ඕම එකක්. කමක් නැහැ. ඒ මනුස්සයා බැන්නට ඒ මනුස්සයාගේ නෙමෙයි දෝෂේ තියෙන්නේ මගේ වෙන්න ඇති කියලා. එහෙම නොවුනත් ඒ කර්මේ සහ කර්මඵලයට දානවා. නමුත් ඒක බොළඳයි. ඒකේ බොළඳ මොකද ඊට වඩා උසස් එකක් කරුවචාන්සේ දේශනා කළා තියෙනවා. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන්නේ කම්ම සම්මෝහේ නැති කෙනාට කම්ම සම්මෝහය නැති කරපු කෙනාට. ඉතින් කම්ම සම්මෝහය නැති කරගන්න ඕනේ. ඒක නැති කරගන්න හුඟක් වෙලාවට කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසමංස්කාරයේ තියෙනවා. ඉතින් හුඟ දෙනෙක් කියනවා ඒක පිළිගන්න එපා ඒක වාද කරන්නයි කියලා. කන පැලෙන්න ගහන්න ඕනේ. කන පැලෙන්න ගහන්න ඕනේ. උඹ වාද කරපන් අපිට ප්‍රශ්න නැහැ. මයිත් එක්ක වාද කරන්න එන්න එපා. නිකන් අපරාධේ මං කැමති නැහැ. එතෙන්න ගිහලා බහැලා වාද කර ඉන්න එක මම පිළිගන්නවා. ඇයි පිළිගන්නේ? මම පිළිගන්නවා. උඹට ඇති වෙලේ මොකක්ද? අන්න ඒ වගේ ඔලොමොල ගතියක් ඕනේ. ඒ වගේ මේ කඩප්පුලි ගතියක් ඕනේ. ඒ වගේ ටික සාහසික ගතියක් ඕනේ මේ කර්මේ සහ කර්මඵලෙ පිළිගන්න. නැත්තම් අනික් කට්ටිය ඇවිල්ලා වෙලා අපිට මේ ගුරුත්වාකර්ෂණය උගන්වන්න හදනවා. ඒක කෙරුවොත් මේක වෙනවා. මේක වැඩ කරන්නේ මේ 6 atomic energy low atomic energy බයිලා ඔක්කොම හරි මේ ප්‍රධාන වශයෙන් තියෙන ගුරුත්වාකර්ෂණයට කොච්චර වටනවද මේ ආකර්ෂණය කියන මේ කර්මය. ඒක පිළිගත්තා නම් අරව නිකන් ළමා සෙල්ලම්. අරගොල්ලන්ට මේ මූලික එකවත් පිළිගන්න බැරුව කම්ම සම්මෝහයෙන් පිරීලා ඒගොල්ලෝ මේ කම්මේ නැති කිරීම සඳහා තාම රිසර්ච් කරනවා. ඉතින් අපි අර පිළිගැනීමෙන් මොඩකමක් වෙන්න පුළුවන්. පුදුම සතුටක ජීවත් වෙනවා. කවුරු මොනවා කරුවද කියන්නේ මොනවා කරන්නද වෙච්ච ඕම තමයි. වළක්වන්න බෑ. වළක්වන්න බැරි මේ මරණයේ හැටි කියලා කොරෝනා ආපුවාම ඉතින් ඔච්චර පුක උඩ තියන්නට දෙන්නේ නැහැ. වලි උඩ තියන්නට දෙන්නේ නැහැ. ඉතින් කොරෝනා හැදුනත් තරන මෙම්පෙස් හැදුනත් මරනවා නියුමෝනියාවත් ඇහෙනවා. ඔය පරණ රජ පරම්පරාවේ මිනිස්සු නිකන් මැලේරියා වලට මැරිලා තියෙනවා. දන්නේ නැහැ මැලේරියා කියලා දෙයක් තියෙනවා කියලා. දන්නේ නැහැ නියුමෝනියා කියලා දෙයක් තියෙනවා කියලා. දන්නේ නැහැ පොලියෝ කියලා තියෙනවා කියලා. දැන් මේ ගමේ තුප්පත්දරුවෙකුට පොලියෝ හැදෙන්න දෙන්නේ නැහැ. ඒ තාක්ෂණේ. ඉතින් රජ පරම්පරාවේ ඉතිහාසය ලියවිලා තියෙනවා. ඒ ඔක්කොම මැරිලා දෙන කැස්තර කෙමිස්තර. ඉතින් ඕක මැරෙනවා.
ජනගහනේ ගත්තොත් ජනගහන වගුවේ දවසට මෙච්චර ගන්න මැරෙන්න ඕනේ තියා ඕක මේ කොරෝනා නිසා මැරෙනවද පිළිකා නිසා මැරෙනවද ඩෙන්ගු නිසා මැරෙනවද ඒ ප්‍රශ්නයක් නැහැ. මෙව්වා පෙන්නන්න පටන් ගත්තාට පස්සේ මිනිස්සුන්ට මෙලෝ දෙයක් මතක නැහැ. මේක මේ අද්දක හොදාගත්තාම ඔක්කොම හරියයි කියලා පිරිසුදු බණ්ඩයියල වෙන්න හදනවා. වෙනවා ඒකෙන් නැත්තේ නෑ. නමුත් මේ කර්මේසා කර්මඵලයේ පිළිගන්නවා නම් ආණ්ඩුව බයිලා ගහන්න අධ්‍යාපන මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මොන මගුලක් කරන්නේ අපිට. දැන් ඒ දෙගොල්ල විතර බය වෙලා නැහැ කවුරුවක්වත්. මොකද අපිව බය කරන්න ගිහිල්ලා. අපි බය වෙයි. අපි බය වෙයි. උන් ඉතින් කීයක් ආවද චිකන් ගුන්යා කියයි ඌරු මේ කියයි සාස් කියයි සීරම සැලසුම් කරපුවා. සීරම සැලසුම් කරපුවා. ඉතින් ඌ හරහාපි ගිහිල්ලා තියෙනනේ ඔය ඩෙන්ගු ආවා මඩත් ඇදුනා. මාත් හරියට hina වෙ හිටියේ දිය වැඩියට අන්තිමට ඔන්න બોලේ මඩත් ඇදිච්ච. හෙන ජොලියක් ගියා. මේකට මොකද වෙන්නේ බලන්න. තන්නේ කර බරුව. බරුව නෙමෙයි හැබැයි ටික මං ඉතින් කී කරුණා හැබැයි නෑ කියන්න බෑ. ඒක මේ කීකර වීම අර නෝනම කෙනෙක් මට කියන ස්වාමීන් වහන්සේ ඔය වයසෙන් කොහොමද කීකර වෙන්න ඕනේ කොහොමද ආහාරයක් පරිසම් වෙන්න ඕනේ දීවැඩියම වෙන්න ඕනේ මම කො මෙන්න මේමයි මම දැන් වන්නේ දීවැඩිය ආහාර කියලා ප්‍රශ්න නෑ ඔය වයසෙන්ට එහෙම තමයි අර පොඩි කාලේ වගේ චොක්ලට් කකා බොම්බයි මුටා කකා ඉන්න බෑ නේද ඒක මේ දීවැඩිය ආහාරي මොකක්ද එන්න ඕනේ නමුත් මං කියන්නේ ඒක ඉගෙන ගත්තේ නෑ අලුත් වීමක් වෙන්නේ නෑ නමුත් මේ මවාපානදී විශේෂයෙන්ම අද මෙහෙ මොහොත වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන මේ විකාර தත්ත්වේ දිහා බලනකොට නපුසන්තිං පුසන්තාන ඒ කර්ම කිරුවේ නැත්නම් අල්ල එන්නේ නැහැ. ඒ මේ කායවත් ආශිර්වාදයක් නිසාවත් එහෙම නැත්නම් මේ මම ඉල්ලපු නිසාවත් නෙවෙයි එන්නේ නැත්නම් ඉන්නේ නැහැ. ඒකට කියන්නේ විශේෂයෙන්ම ඔය කුමන්ත්‍රණ නැත්නම් කොන්ස්පිරසි තියරි කට්ටිය ඒ මාසයට ඩෙන්ගු මේ මොනවාද මේක ආවොත් දැන් තියෙන ලෙඩේ මොකද්ද කොරෝනාව මොන ලෙඩෙන් මැරුණත් එයාට ඒ ලෙඩේ මේ විස බීජ තිබුණා කියලා දැනගත්තොත් ඒ ලයිස්ට්වල දාන්න. දාලා ගණන් ඉලක්කම් පෙන්නලා දැන් අනිත් පැත්තට දාන්න පටන් ගත්තා. මොන ලෙඩේ හැදුනත් ඩෙන්ගු නෙවෙයි කියන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ඇමරිකාවේ එංගලන්තේ ගහපු දීපු තොරතුරු සේරම වැරදි. ඒගොල්ලන්ට මිනිස්සුන්ට ඕන විදිහට දුන්නා. මට hina ගියේ අපි ඒ දවස්වල ඕස්ට්‍රේලියාවේ හිටියේ. මේ බේන්න දුව. ඉතින් අපිට මොහොර දාන්නයි කිව්වා. ඉතින් හරිම අමාරුවෙන් ඉතින් නොදා බේරුණා. උන මොහොර වෙන්නකොටම ඉවර වෙනකොටම මේ අලුත් ලෙඩක් ඇවිල්ලා තියෙනවා චීනේ තියෙන්නේ. හැබැයි මේ එයාපෝට් වල තියෙන්න පුළුවන් කියලා උන මොහොර දාන්න ලෙඩේ ආවා. ඒත් අපි බැලුවා පුළුවන් තරම් මොහොර හොම්බ බේරගෙන ඉන්න. මොහොර නොදා. අනේ කවුරක්ක ගණන් ගත්තේ නැහැ. අනේ ඇමරිකාවට හැදුනා විතරයි සේරටම නියුමෝනියා සයිස්. අර චීනේ තියෙනකොට අපි එනකම්ම ලංකාවට එනකමුත් ඇවිල්ලා ඊටත් දවස් ගාණක් යනකම් ඇමරිකාවට ගෙනේ. ඇමරිකාවට ගිය ගමන් ජන මාධ්‍යයේද තොරතුරු වලද අම්මද බොල මෙහෙට මෙන්න කොරෝනා එනකොට මේ නියුමෝනියා. දැන් මේ දෙවෙනි රැල්ල ඇවිල්ලා ආණ්ඩුව හරිය අපහසුටපත් වෙලා තියෙනවා. මේ තොරතුරු කොයි අතරද දෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කර්මේසා කර්මඵලයේ කියන එක පැත්තක තියලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක බාර ගන්න හදනවා. රාජ්‍ය තාන්ත්‍රික නීති වලින් කරන්න හදනවා. මේ පුද්ගල වශයෙන් කරන දෙයක් මේ. කොහොම මේ 10කට 15ට එක පොදු නීතියක් දාන්නේ? කොහොමද මේ සෞඛ්‍ය තනීප ආරක්ෂාව කියලා පොදු සනීප ආරක්ෂාවක් දෙන්නේ? තනි වෙලා ගත කරන මිනිස්සයාට තනි වීම දිවේ ගත කරන මිනිස්සයාට මේ දුරස්ත භාවය කියන එක අගය කරන මිනිස්සයාට එහෙම මේ සෞඛ්‍ය සම්පන්න විදි කරන කට්ටියගෙන් අයින් වෙච්චාම වැඩේ ඉවරයි. සෞඛ්‍ය සම්පන්න විදි අරසා කරන්න එපා. මම අරසා කරන්නේ අරසා කරන කට්ටිය පොඩ්ඩක් අයින් වෙන්න මගේ. ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්න. මේ මට පැත්තකටලා ඉන්න දෙන්න. මැරෙනවා නම් මන්නේ මැරෙන්නේ. බෑ මේ වෙලාව බෑ ඔයාගෙන් හද්දොත් බෝ වෙනවා නම් මම එන්න එපා වයි ගාවට. ඕගොල්ලෝ පැත්තකටලා ඉන්න. ඒ නීති කඩන්න යන්න එපා. නීති කඩන්න කට්ටියට බනින්නත් එපා. නීති හදන කට්ටිය පැත්තකට වෙලා ඉන්න කියන්නේ. මේකේ තියෙන පොඩි විශ්වාසයක් මට හැදෙන්නේ නැහැ. ධම්මපාල ජාතකයේ කිව්වනේ ඉතින් ඕක වෙන්න බෑ. ඕ මේ එළු ඇට ටිකක් වෙන්න ඇති කිව්වා. ඇට ටික වෙන්නනකොට. ඒ කොහොමද නේ අපේ પરම්පරාවේ කවදාකවත් එම් මැරෙන්නේ නැහැ. අඩු කාලෙම මැරෙන්නේ නැහැ.
ඉතින් දිසාපාමෝ බුදු කුරුඤ්ඤන් වෙලා යන්නේ නැති මේ දවරුද්ද පුරාම උගන්න හිටු මිනිහා අර පුංචි කුමාරයා කියනවා අපේ තාත්තට කියලා කියන්නේ තාත්තා පිළිගන්නේ නැහැ. එලු කැටියක් කරන් ගිහලා කියනවා අනේ සමා වෙන්න මෙච්චර දුර ගෙවන කුමාරයා ආවනේ. අනේ ඩෙන්ගු ඇවිල්ලා මැරෙනවනේ. අනේ කොරෝනා හැල්ලා මැරෙනනේ. අර පොළවේ බලන අර පිස්සුද මේ එලු කැට වගේ. එළුවට වගේ බය වෙන්න ඔයා බය වෙන්නේ බයලා මම මැරෙන්නේ නැහැ. ඇයි ඒ? නෑ ඉතින් අපේ මේ ධර්මපාල પરම්පරාව ඇති. අඩුකුලේ අඩු වයසෙන් මැරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් පුළුවන් ද ඡන්දු තුණ්ඩුවකට ගන්න කුණ්ඩුවකට ගන්න බෑ. ඒකේ ධර්මපාල પરම්පරාවට විතරයි තිබුණේ අනික් પરම්පරාවලට නෑ. ඉතින් ඒක නිසා ඒ කර්ම කරපු කෙනාට කර්ම සිද්ධ වෙනවා. ඒ නිසා කර්ම නොකරන එක්කනට බැන්නොත් කර්ම කෙරුවයි කියලා එයා නිකන් අහක යන කර්මයක් ඔලිය දා ගන්න. අද දේශපාලනඥයෝ ඒක තමයි කරන්නේ. අද ජනමාධ්‍ය 100%ක්ම කරන්නේ ඒක. කවුරු හරි දඩමීම කරගන්නවා. කවුරු හරි එළිය කැත කෙරුවට පස්සේ ඒක ණයට හරි ඉල්ලගෙන ගාන බිට්ටියක් ගාන තාප්පයක් ගානේ මූණක් ගාන එක ගෑ විදිනවා. කක්ක කරන්නේ නැතු මිනිස්සු ඉන්නේ නැහැ. හැමතැනම කක්ක කරනවා. නමුත් අර මේ මිනිස්සු හොයන්නේ පොඩ්ඩ එළිය කක්ක කරන කෙනෙක්. ඒ කක්ක ටිකට පුදුම වටිනාකමක් තියෙනවා. ගාන එක තමයි කරන්නේ. ඉතින් දැන් සරුවච්චන් වහන්සේ මේක මේ දෙවියෝ කියන මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉහළ සම්මාදිට්ඨිය සඳහා යොමු කරනවා. ඉතින් එතකොට කර්මයක් අපිට ගන්න පුළුවන්. එතකොට කර්මය ගොඩක් වෙලාවට කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ගොඩක් වෙලාවට කය වචන දෙකට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ දෙකෙන් වීතික්‍රමණය වුණොත් විතරයි පරිඋත්ථාන කෙලස් කියන්නේ කර්ම බාටපත් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාන. ඒ සඳහා ඇති කරන චේතනාවම කර්මයයි කියන එක කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට ගන්නෑ. කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට වැටෙන්නේ චේතනා යුක්තව කතා කළොත් එතන චේතනා යුක්තව ක්‍රියා කළොත්. චේතනාව අහුවෙන්නේ මේ චේතනාව අහුවෙන කර්ම වලට අදාළ වෙන තැන තමයි නීවරණ කියන්නේ. නීවරණ කියන එක සමත සම්මාදිට්ඨියදී විතරයි කෙනෙකුට වැදගත් වෙන්නේ. මම මේ වැඩක් කරන්න ඉස්සෙල්ලා මගේ හිතේකට සූදානම් වෙනවා. ඒ සූදානම් වෙච්ච එක තමයි වචනෙන් ක්‍රියාවෙන් එළියට දක්වන්නේ. එතකොට ඒක සමාජශීලී වෙනවා. ඒක ආචාර ධර්මයක් පාඩපත් වෙනවා. ඊට ඉස්සෙල්ලා මගේ හිතේ විශාල සංස්කාර ගොඩනැගිල්ලක් වෙලා දරා ගන්න විට පිපුරා යෑමක් තමයි කයින් වචනේ සිද්ධ වෙන්නේ. එතකොට ඒක කර්ම පාඩපත් වෙනවා. නමුත් ඒකට හේතුව චේතනාවයි කියලා. ඉතින් මේකම මේ කතාවම කර්මයේ පිළිබඳව පිළිඅර ගන්න නිගණ්ඨනාත පුත්ත කිව්වේ කාය කර්මය තමයි තාමත් කාය දණ්ඩේ කියලා. යා කියන්නේ උත්කෘෂ්ඨම දේ. ඊට පස්සේ වචී දණ්ඩේ මනෝ දණ්ඩේ ඉච්චර වැදගත් නැහැ. සර්වඥාන්සේ මේ මනෝ කර්මයේ ඉස්රායින් තියලා වචී කර්මයට පස්සේ කාය කර්මයේ අන්තිමටම තිබ්බා. මේ එකම මේ දර්ශනය ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රම දෙකටම. ඒ ඉදිරිපත් කිරීම හරහා මොකද්ද ගැඹුරු ඕපනයික ගුණයක් පෙන්වනවා. අරයා කරන්න හදන්නේ මේ කාය දණ්ඩේ නතර කරන්න හදන්නේ. බුදුන්සික කාය දණ්ඩේ තිබ්බත් කමක් නැහැ. වචී දණ්ඩේ තිබ්බත් කමක් නැහැ. ඒක හරහා ගිහිල්ලා මේ චේතනාවට යන්න ඕනේ කියලා. චේතනාවට යෑම නැත්තම් හිත පැත්තට ජීවිතය ආධ්‍යාත්මය හික්මීම යන්නේ සීලෙන් සමාධියට නගිනකොට. ඒකට කියනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියේ ඉඳලා සමත සම්මාදිට්ඨියට වැර කරනවායි කියලා. ඒ කියන්නේ අපි ඉඳගෙන භාවනා කරනවායි කියන එක. නැත්තම් සක්මනකට යනවා. සීල වැඩ බහා තබල සීල කියන්නේ කාය කර්ම වචී කර්ම නතර කරලා සක්මනක් සඳහා සක්මන් කරනවා. පරියන්කයක් සඳහා පරියන්කය කරනවා. චේතනා නතර කරනවා. සක්මනේ චේතනා නැත්තේ නෑ. ඒත් අහවල් දෙය ලබා ගන්න හරි කෝච්චිය අල්ලන්න දුවනවා නෙවෙයි. එහාට මෙහාට ඇවිදිනවා. අන්න එතකොට වීතික්‍රමණේ නොවි පරිඋත්ථාන වශයෙන් හිතේ නගින කෙලෙස් වීතික්‍රමණ කෙලෙස් තරම් ඡණ්ඩපරසු නැහැ. ඒක නිසා වීතික්‍රමණ කෙලෙස් වල ඡණ්ඩපරසු භාවය හික්ම වගන නාස්ලනු දාලා කුර ගහලා ලණුවක් දාගත්තා වගේ සතා කීකර ගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ තාම හිත ඇතුලේ අර එව්වට ආරාධින ගතියක් තියෙනවා. එව්වට එළඹෙන ගතියක් තියෙනවා. ඒ දේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරද්දී අමුදරුවන් රකිද්දි කරන්න වෙලාවක් නැහැ.
මගේ හිතේ මොකද්ද වෙන්නේ කියන එක දන්නෙත් නැහැ. වෙන්නේ අපිට වෙලාවට හරියට කායික කර්ම කරන්න ඕන, වෙලාවට වචී කර්ම කරන්න ඕන, එච්චරයි අපි දන්නේ. නමුත් ඒතකොට කම්මස්සගතා ඥාන සම්මාදිටිය. නමුත් ඒක තේරුම් අරගෙන ඒකෙන් තැයෙන කොට සද්ධාවෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එයා සමත සම්මාදිටියට ගියා නම් අන්න එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හැම දෙයකම මුල හිත ඒක තිරෙන් පිටිපස්සේ තියෙන. නාඩගමේ තියෙන්නේ වෙස් ගන්නගත්ත නළු නිලියන් අදින එක. තිර නාටකයේ හෝ පුහුණු කිරීම හෝ සන්දර්භයේ මේකේ යථාර්ථයේ නළුවන් තුල නැහැ. ඒක තියෙන්නේ තිර නාටකේ ලියන කෙනාට. නළුව කරන්නේ ඒ කොටස රංගපාන එක විතරයි. ඒ වගේ කාය කර්ම වචී කර්ම පිළිබඳව යම් ශික්ෂණයක් ඇති කරගත්තාට පස්සේ ඒකේ නා මේ සමත සම්මාදිට්ඨිය කියලා තැනකට යනවා. ඉතින් තමයි ආධ්‍යාත්මය ඇත්තටම පටන් අරගන්නේ. ආධ්‍යාත්මයේ මහසිසයිඩු සාංශනම් මතක් කරනවා සීලෙමයි පටන් ගන්නෙ දානෙන් නෙවෙයි. සීලෙන් පටන් අර ගන්නකොට ඒක නිකන් ලෙඩා ශල්‍යගාට ගන්නකම් කරන පිරිසුදු කිරීම පමණයි. ශල්‍යගාට අරගෙන පරීක්ෂා කරලා බලනවා සීනතිකන් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඉස්සලා මේ ඕවා ඔක්කොම චෙක් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ පරීක්ෂා වෙලා නම් චෙක් වෙලා නම් ඊට පස්සේ බෙහෙත දෙනවා. සීනති කරන නැත්නම් ඒ හදිසි අනතුරු නම් ඉව කර කර ඉන්න වෙලාවක් නැහැ. යුද බිමේ මොනවත් කරන්න වෙලාවක් නැහැ. තියටර් එකකුත් නැහැ. කූඩාර මේ කපන්නේ. එතකොට සීනති කිරිලි මයිල් ගෑවිලි මොකුත් නැහැ. ගත්තා කැපුවා. මොකද ලෙඩට අසාධ්‍යයි. ඒ බෑෆුඩ් ડોක්ටර්ස්ලා කියලා කියන්නේ. නෝ සාමාන්‍ය එටිකට් වල එහෙම කරන්න දෙන්නේ නැහැ. ඒ පිරිසුදු කෙරුවට පස්සේ දැන් ඒ ශල්‍ය කර්මවල සූදානම් කිරීම තමයි සීනති කිරීම තමයි සමත සම්මත සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට හරි වැදගත් වෙන්නේ. ඇයි අපේ හිත කීකරු වෙන්නේ නැත්තේ? අපේ හිත කීකරු වෙන්නේ නැති වෙන්නේ හේතුව මේ කාය වචී දෙක හුඟක් කලබල නම් මේ අර ඒකේ බලපෑම තියෙනවා. ඒක සංසිඳුනත් මේක කලබල වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා මේක සංසිඳුවගෙන ඒකේ නා විශේෂ ප්‍රයත්න ටිකක් කරන්න ඕනේ. සීල ශික්ෂාවට එහා ගිය ප්‍රතිපත්ති ටිකක් සමත ශික්ෂාවට එහෙම නැත්නම් චිත්ත භාවනාවට. ඉතින් චිත්ත භාවනාව කියන එක manussත්වයේ නයිසර්ගික ලක්ෂණයක්. යම් කිසි කෙනෙක් චිත්ත භාවනා නැත්නම් තිරිසන් කියලා කියන්න පුළුවන් පැහැදිලිව. එයා සාමාන්‍ය තිරිසනුන් හා සමානයි. ඊට යාට ධර්මේන හීන ධර්මයෙන් ලාභයක් ලබන්නේ පශුර් සමාන. ඉතින් අර යම් කිසි ඒකෙන් අදහස් කරන්නේ මේ චිත්ත භාවනා කරන කම්මසගත ඥානෙ ඉක්මනට අදන හැම කෙනාටම ලේසියෙන් පහසුවෙන් ස්කෝලර්ෂිප් එකක් හම්බෙයි ශිෂ්‍යත්වයක් හම්බෙයි කියලා. මාර්යා කැමති නෑ එයා ඒ කම්මසගත ඥාන තීමා පන්නනවට. එයා කැමති තමන්ගේ මාර දෙయ్య මාර රාජ්‍ය තියාගෙන ඉන්න ඒකිට ක්‍රියාත්මක වෙන ඒකාධිපති නීතිය තමයි කර්මේශා කර්මඵලයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒකත් ඉක්මවලා සමත සම්මාදිට්ඨියට ගියොත් එතකොට යාට පේන්න පටන් අර ගන්නවා දැන් තමයි වැඩේ පටන් අරගන්නේ ඔපරේෂන් එක පටන් ගන්න. ඒකට අපි විපස්සනා සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රඥා ශික්ෂා කියලා කියනවා. ඉතින් ඒ විදිහට මේ එකින් එක යන්න මේ దేవතාවා අර ගිය පාර කියනකොට ඒ దేవතාවත් සෑහෙන හොඳ තැනකට ගෙනාවා. එයා කියනවා මේ කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස සතෝ බික්කු පරිබ්බජේ කියලා සතිමත් වෙන්නේ කියලා. බුදුරජාණන් කියනවා නෑ කාමච්ඡන්දේ කරනවට වැඩිය සක්කාය දිට්ඨිය නැතිකරන්න සතිමත් වෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් එහාට ගෙනියනවා. සමතේ චේතෝ විමුක්තිය නෙවෙයි පඤ්ඤා විමුක්තියටම යන්න කියලා. ඒකයි බුදුහාමරංගේ නීතිය. ඉතින් දෙකම නැති මිනිස්සුන්ටයි මේ කියන්නේ. මේ මිනිස්සුන්ට මේ කාමච්ඡන්දේ නැති කරන්න ඕනක මොකොත් නෑ. උද්දී ඉඳලා හැන්ද වෙනකම් මුළු පවුලම කාමච්ඡන්දේ වඩනවා. එහුවේගේ කාමච්ඡන්දේ නැතර කරන්න ඕනේ කියනකොටවත් ඒක විශාල ජයග්‍රහණයක් විශාල ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් දෙයියෝ ඒක කිය ඇවිදින හැමතැනම ගිහිල්ලා බැරදිලා ඇවිල්ලා බුදුහාමරගේ ඇඟෙත් හැප්පෙනවා. බුදුහාම කියනවා මේ ඕක හරි ඔය නුවට වෙන බයිල පදයක් ඉගෙන ගනින් මේ සක්කාය දිට්ඨිය නැති කරන්න පටන් අරගනි. එතකොට තන්න මේ කාමච්ඡන්දෙන් ගිහිල්ලා සක්කාය දිට්ඨියට මෛත්‍රී මෙත්ත කරන මොහොත ඔක්කොම අවලංගු වෙලා යනවා. මෙත්ත කරන මොහොත ඔක්කොම සිද්ධ වෙන්නේ මේ කට්ටියක් එක්ක ඉඳලා බාම් ගාගෙන සීනි ගාගෙන සෑන්ඩ්විච් කරගෙන ගත කරන ජීවිතේ. සක්කාය දිට්ඨිය නැති කරන්න ගියාම ආත්ම ස්නේහය තමයි ඔය මෙත්ත කරන මොහොත ස්වරූපෙන් එලි දකින්නේ. ඒකේ වංචනික බව තියෙන්න ඉඩ තියෙනවා.
තක්කාය දිට නැති කරන්න පටන් ගන්නවා. මේකෙත් දැන් තරුවචනංශ විස්තර කරනවා මේ ස්පර්ශ කිරීම අනුව කර්ම රැස් කිරීම අනුව කර්ම විපාක සිද්ධ වෙනවා කියන ඒ න්‍යාය ධර්මයේ බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා යෝ අපදුට්ටස නරහත දුස්සති. කෙලෙසිච්ච නැති මේක දන්න කෙනෙක්ව නරකට පොළවනවා දොස් කියනවා එයාට චෝදනා කරනවා. අපදුට්ටස පදුට්ට මනසක් නැති ප්‍රසන්න මනසෙන් ජීවත් වෙන මනුස්සයෙකුට චෝදනා කරනවා. එයාව අවසන් හදනවා. කෙලසන් හදන වෙන විදිහකට කියනවා. ඒක හරියන්නේ නැහැ. සුද්දස්ස පෝසස්ස අනංගනාස. මේ මනුස්සයා පරිපිරිසුදුවට ඉන්න මනුස්සෙක් මේ අර කොහේද ඉඳ ආතනි කෑන් දැත්තා වහලා යත්තේ උන්ගේ නැටුමට බාධා කරමින් ගිය පටන් ගත්තේ. මට මතක නැහැ පළවෙනි පද්දේක ඒ නෝනත් එක්ක පැටවුත් එක්ක ඌ සෙල්ලම් කර කර ඉන්නවා. මෙන්න අර කොහෙන්ද ආපු තනි කෑන් දැත්තා විල්ලල ඌ වෙනම සින්දුවක් පටන් අර ගන්නවා එතන. ආරකට කේන්ති කියලා කළුවෙන් අල්ල හොල්වල දෙකක් කතා කළොත් ඔගේ වැඩක් බලාගෙන ඵලයන්ට පැත්තට මම මේ පවුලත් එක්ක ජොලියේ ඉන්න වෙලාවේ මම සන්තෝෂෙන් ඉන්න වෙලාව එන්න එපා ඔය මේ පාන් කිරිත්ත සින්දු දාන්න. ඒකට කළුවත්ෙන් අල්ලලා ඉතින් ගහනකොට ඉතින් කරුණා මෛත්‍රිය නැද්ද මේ කෑන්දත්තගේ ළඟ මෛත්‍රිය කරනව නැද්ද? ඕක තමයි මෛත්‍රිය කියන්නේ. බොරු කාට ගහන්න ඕන ගන්න රත් වෙන්න ඕක තමයි මෛත්‍රිය කියන්නේ. ඊකේ බෝසතාණන් වහන්සේ විතර කරන්න බලන්න. මං පව් කරලා නැතුව මේ පිරිසුදු කරගත්ත ජීවිතේ මං වෙනුවෙන් ඌට පව් කරගන්න දෙන්නේ ඌට ගහනවා. ඉරියා ඒ හරි අධිරාජ්‍යවාදී ක්‍රමයක්. ඌට පව් කරගන්න දෙන්නේ නැහැ. ඒකත් ගන්නවා බුදුරජාණන් වහන්සේ විතරක් එක තියෙනවලු සාමාන්‍යයෙන්. බුදුරජාණන් සිද්ධිය බලලා කාටවත් පව් කරගන්න බෑ. ඒ ඔක්කොම පාරමිතා පුරලා තියෙනවා. උපපාරමිතා පරමාර්ථ පාරමිතා. අපි අන්දම් මේ ඔක්කොම අපි දැන් මම ඒක නිදර්ශනයක් වශයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මෝටර් සයිකල් එක පදිනකොට පාරයිනිනටත් හෙල්මට් දාලා යන්නේ. හෙල්මට් දාලා. කට්ටියටත් හෙල්මට් අරන් දෙනවා. මම හැප්පිලාවත් වැටුනොත් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මටත් හෙල්මට් එකක් නැහැ. අපි ඒකත් එක්ක ණයට අරගෙන යන්නේ නැත්තම් හෙල්මට් එක ඉස්සරහා පැත්තට දාලා කරකෝල ඇස් දෙක පේන්නේ නැහැ. නෝනාට කිව්වලු හදිසි යකෝ වන්න ට්‍රැෆික් කියලා. නෝනා දැම්මලු හෙල්මට් එක. දාපුවා මාත්‍යා ගිහලා ගහක වැදුනහම මම දෙන්නම් මැරලා ගිහලා මොකද හෙල්මට් එක දාලා තියෙන්නේ පිටිපතාරවල. ඉතින් මහත්තයාගේ ඇස් දෙක පේන්නේ නැතුව ගියා. මහත්තයා ගිහලා ගහකට අල්ලපුවා නෝනායි මහත්තයා දෙකම මැරුණා. ඉතින් ට්‍රැෆික් කාර්යය වල ඉතින් දඩකොඩ ඇල්ලියා ගන්න වෙලාවක් නැහැ. අර දෙන මැරලා. උටත් පාඩුයි. ඉක්මන දඩකොඩ ඇල්ලියලා මිනිස්සුත් බේරෙන්න තිබ්බ හෙල්මට් එක හරියට දැම්මා. බුදුරජාණන් වහන්සේ පදිනකොට බුදුරජාණන්සේ පාරායිනේට හෙල්මට් දාලා තියෙන්නේ. ඒකයි අපිට මේ මෙච්චර බේරෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිටත් යම් ප්‍රමාණයකට පව් කර ගන්න තියෙන අවස්ථා නැති කළේ. ඒක මන් දන්නේ මම මේ කියන භාෂේ තේරෙයිද කියලා කන රත් වෙන්න ගහන්න ඕන. එන්න එපා අත තියන්න එන්න එපා ලබ්බට තිබ්බද පොහලට තියන්න එපා සෙල්ලම් කරන්න එන්න එපා. මං එන්නේ නැහැ නේ ඔබත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් මේ මිනිස්සු කියනවා බලන්නකෝ අපි මේ හිතුවා විතරයි වැරද්දක් කරන්න ඒකෝටම ඇවිල්ලා ගැහුවා කියලා. ඔය හිතනකොටම ගහනවා. හැරෙනකොටම ගහනවා. අන්න ඒක බුදු ගුණයක තියෙන සුවිශේෂී ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ බාලයාට පව් කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. Tamange මොනම දෙයක් නිසා බුදුරජාණන්සේ අපේ ලොකු සාංශික වචනෙන් කියනවනේ නම මේ ලෝකේ ජීවත් වෙනකන් ජය පරාජය නෙවෙයි වැදගත් වෙන්නේ. ජය ගන්න කෙච්චර මහන්න මැරුණට පස්සේ මොකක්ද ඉතුරුන ආදර්ශය කියලා වැඩ කරන්නේ. ජය අරගත්තට වැඩ නැහැ. ඒක ධර්මයෙන් ගත්තා නම්. පරාජය වුණත් කමක් නැහැ. මේ මිනිහා ඉන්නකම් මෙන්න මෙහෙමයි ජීවත් වුනේ කියලා ගුණ චරිතයක් ඉතුරු වෙනවනේ. මුළු තේරවාදයට ගහන්න බැරි ඒකයි. ඒකේ විශාල අරටුවක් තියෙනවා. මේ පිටලෙල්ල මැරලා ගියාට අරටුවක් තියෙනවා. ඒ ගත කරපු මේ මහෞත්මයන් වහන්සේලා ගත කරේ උන්වහන්සේලාගේ සැප පිණිසක්වත් උන්වහන්සේලාගේ ජය පිණිසක්වත් නෙවෙයි. මේ ඉතුරු වෙන මිනිස්සුන්ට ආදර්ශයක් තියන්න eBay. දැන් මේ Tamanටවත් හෙල්මට් එක නැති ඒ කොහොමද පාරයින් ඉන්නයිට හෙල්මට් අරන් දෙන්නේ. තිබුත්‍රාජානනාතික ක්‍රමය කියන්නේ උඹ හෙල්මට් එකක් දාපන් ඒක වෙනම කතාවක්. ඒක මේ මාර්ග නීති. ඒ මතක තියාගන්න උඹේ යතේ තමයි මේ පාරයිනිනාගේ සුභසිද්ධිය තියෙන්නේ. ඒගොල්ලන්ට නේ හෙල්මට් එකක් දාගෙන ඵලයක්. ආන්නේ වගේ මේ සීලවන්තෙක් අනංගනස්ස පෝසස්ස සුද්දස්ස මේ කට්ටිය ඉන්නකොට විශාල විසප් පව් කරගන්න. විශාල විසප් පව් කරගන්න. දන්නේ නේ ලබ්බට තිබ්බද පුහුලට තියෙනවා. එහෙම නැත්නම් ගහ දන්න මනුස්සයට කොල කඩා පාන්න එනවා. ඉතින් එතකොට ඒ කෙනා කොහොමද කියලා දෙන්නේ මේක මේ දන්නේ නැතුව චාරයක් නැතුව වැඩ කරන්න කියලා පව් කරගන්න එපයි කියලා හරීම సౌందర్యාත්මක ක්‍රමයකට මේ කියලා දෙන්නේ. කියලා දෙනවටත් වැඩිය ඒක නිහඬ බණක්.
උංගක් වෙලා බලනකොට තේරෙනවා මේකයට මොකද්දෝ බණක් තියෙනවා. මේකයට නිහඬ බණක් තියෙනවා. ඒ පිම්පව් කිරීම සම්බන්ධව තමයි. හැබැයි මේ තමන් කරන දේ නෙවෙයි. මේ දන්නේ නැති හයි ටෙන්ෂන් කට්ටියත් එක්ක වැඩ කරනකොට සිද්ධ වෙන්න පුළුවන් අකටයුතුකම් නොදන්නා කටයුතු. ඒක පොඩි දරුවෝ කෙරුවට ඒක අපි හුරතලයක් කියලා. කියන පොඩි දරුවෝ ඉතින් කරන්ට් එක තියෙන තැනට දානවා, ගින්දර තියෙන තැනට දානවා. ඒකෙන් තමයි ඌ ඉගෙන ගන්න. ඒක කරන්න ඌ ටිකක් අතපත දාන්න ඕනේ. එහෙම නැතු අතපත දාන්න නැතු ඉඳලා හරියන්නේ නැහැ. දැන් එකයි පොඩි උන්ට මෙලෝදියක් තේරෙන්නේ නැත්තේ. උන්ට එකයි තේරෙන්නේ අම්මට තාත්තට වෛර කරන්න විතරක් තේරෙන්නේ. ඇයි හත් දෙයියනේ මොන මගුලක්වත් කරන්න දෙන්නේ නැහැ. මොනවා කරන්න ගියත් එපයි කියනවා. මොනවා කරන්න ගියත් එපයි කියනවා. ඉතින් ඌ දැනගන්න මේ අම්මලා තාත්තලාගේ එලිමාන් තිර කඳවුරක ජීවත් වෙච්ච රැඳවියෙක් වෙලා. නෑ ඔබ තල්ල කඩා ගනින් අපේ අපච්චි ඉන්න කාලේ කියලා තිබුණේ ඕන දෙයක් කඩගෙන බෙල්ලෙන් උඩ තුවාලනොත් විතරක් මම බලනවා නැත්තම් තලනවා. කතා දෙකක් නෑ තලනවා. මුන්න මේ කණ්ඩ බොණ්ඩ කෙනත් උන්න පස්සේ ඒ මදිවට මේ කී කරඬු කරනවා ගෙදර. ඉතින් ගෙදර අපේ දුසිමක් ගෙදරනේ. අපච්චි නැතිච්චාම 12ක් හිටියා. කියන්නේ අපි පවුලේ අය 10යි එකෙක් කලින් මැරිලා අපේ අයියා කෙනෙක්. ඒ නම දන්නේ නම තියන්නේ ඉස්සෙල්ලා මැරිලා තියෙනවා. ඉතින් මේ අපච්චි අම්මයි ලොකු අපච්චි. අපච්චිගේ වහල් පොතක් තාපුවම 13 දෙනෙක් වහල් ගේන්න ඕනේ. ඉතින් මටයි පොඩි අයටයි ඒ දවස්වල ගේන්න බෑ. සීරු දෙක ගානේ 13 කොට්ටුරු දෙකක් විතර අරගෙන යනවා. බැරි වෙලා හරි කොට්ටුරේ ඉරලා තිබුණොත් එහෙම අම්මගෙන් ගුටි තමයි. ඉතින් අපි සෙල්ලම් කරලා කොට්ටුරේ කරේ තියානේ එනවා. ඒවිලහල් ඉතියාම කන්දේ ළඟ වගක් ඇවිල්ලා දූරියන් ගාගා වගයක් ඇවිල්ලා කොට්ටු විමති ආයෙ කරේ තියා. ඉතින් අම්මා කොට්ටුර දෙකක් විතර දාලා තමයි දෙන්නේ. ඉතින් කඩේට යනකොට කොට්ටුර ගෙනියන්නේ වයි. ඉතින් අම්මා දුන්නා බෑග් එක. සීනි එක මේ මල්ලෙන් අරගෙන දාලා බලනකොට බෑග් එකේ හිල් වෙච්ච එක. ඉතින් සම්පකාරී මැනේජර්ට තද වුණා. මේ බෑග් එකට දානකොට සීනි ගෝණියෙන් පිටතට අරගෙන බෑග් එකට දාන බෑග් එකේ අඩිය නැහැ. ඉතින් ගියාට පස්සේ ආයෙක අරගෙන මොකට දානවා තමයි. ඉතින් ගෝණියට දානවා. ඉතින් ඒ තමයි පිරිසුදු භාවය. ඉතින් ඒ වගේ ඒ අනුන්ට පව් කරගන්න ඉඩ නොදෙන ගතිය. ඒකයි කල්චර් එක කියන්නේ. මේ පව් නොකර ඉන්නවයි කියන එක ඒක නිකන් මේ ABCD. ඒක මේ බොහොම සරල දෙයක්. ඒක තමන්ගේ කවුන්ට් එකට වරන එක. එහෙම නෙවෙයි. මේකේ පොලි ප්‍රමාණය කල්පනා කරලා බලලා වැල් පොලි ප්‍රමාණය කල්පනා කරලා බලලා මේකෙන් දෙන ආදර්ශය තමයි මේ තමන්ගේ හැසිරීමෙන් තව කෙනෙකුට පව් වෙන්න දෙන්නේ නැති එක. එතකොට බුදුජානනාථේ කියනවා එහෙම සුසිල්වන්තයෙකුට පෝසස්ස අනංගනස්ස සුද්දස්ස පදුට්ට මනසක් ඇති කෙරුවොත් ඊමසේ මොනවත් නොකර පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා. ඒ සුපබුද්ධ කුට්ටි කතාවේ තියෙනවා මේ ආත්මේ මඟ මුළු අස්සන් කුෂ්ඨ රෝග. කිසිම තැනක නිදා ගන්න බෑ. නිදා ගන්නකොට යට වෙන හරිය කුෂ්ඨ. එහාට පෙල්ලනවා මෙහාට පෙල්ලනවා. රැය තිස්සේ ආංගිරි ගන්නවා. ඒ නිසා පලාතක ඒ කුෂ්ඨ රෝගියා ඉන්නවා මිනිස්සු කැමති නැතුළු. මොකද රැය නිදා ගන්න නෑ. රැය මැද ආංගිරි ගන්න නිසා මේ කීයක් හරි දීලා කියනවලු අපිට ඇහෙන්නේ නැත්නම්කට ඵලයන් කියලා. තල්ලි දෙන්නේ මේ ආදරයට නෙවෙයි එලව ගන්න. එමන්සට දාලා තියෙන සුප්පබුද්ධ කියලා කියන්නේ මිනිස්සු ඇහැරවන. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පළවෙනි බණ දීප සෝවාන් වුණා. කතා දෙකක් නැහැ. ඒකල ටික වෙලාවකින් එක පිස්සු වෙච්ච දෙනක් කරලා මැරිලා ගියා. ඉතින් බුදුරජාණන්සේ ළඟට මේ සංඝයා වහන්සේලා කිව්වා බණ්ඩාර අන්න කොනේ ඉඳලා බණ අහලා ඔබ වහන්සේට හරි ස්තුති කතා කරලා ගිය ආවලා මේ පරිලෝක ගියා බොකු වඩවල් ඔක්කොම එළියේ හරකෙක් කනලා. ඒ බුදුන්ස් කියනවා දැන් තුසිත දිව්‍ය විමානේ පුදුමාකාර තෙදවත් දෙවියෙක් වෙලා ඉපදලා ඉන්නවා කියලා. ඉතින් අපේ ලොකු සාංශ කියනවා හරියට හැන්දෑ වෙනකන් ගෑරේජ් එකක වැඩ කරන මිනිස්සෙක් හැන්දෑවේ ඒ මජන් ඔක්කොම හොදලා සුද්ධ වෙලා ආපහු ගෙදර ඇවිල්ලා පිරිසිදුව ඉන්න වෙලාවේදී ආයෙ කැමති නෑනේ ආයෙ මජන් ගන්න වැඩක් කරන්න. ඒ වගේ ඒ දෙයියෝ hina වෙන්න පටන් ගත්තලු. ඔක්කොම ඇඟ මුළු අස්සන් කුෂ්ඨ තිබුණු කුෂ්ඨ රෝගියා දැන් අපිත් එක්ක ඇවිල්ලා දේවාභරණ සහිතව ඉන්නව අරුගේ ඇඟේ කුෂ්ඨ නෑ දැන්. මේ පොඩි දේ. බුදුරජාණන්සේ ගාඩිලා බණක් ඇව විතරයි කෙරුවේ. ඉතින් ඊට පස්සේ අර මනුස්ස හංගේ අහන බුදුහාමරංගෙන් ඇයි හත් දෙයියනේ මේ මනුස්සයා මෙච්චර මේ පින් කරපු නිසා මේ ඇඟ මුළු අස්සන් කුෂ්ඨ ඇදලා මිනිස්සුගේ බැනුම් අහන තරම් සුප්පබුද්ධ කියන නමක් දාන තරම් කුට්ටි කියන නමක් දාන තරම් ඇයි නිග්‍රහ ලැබුවේ කියලා. ඉතින් පදුමුත්තර කියන ඒ ශාසනයක ඒ ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ නෑ.
පදුමුත්තර කියලා කියන්නේ සාමාන්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ කාලේ සවැත්නුවර මේ මනුස්සයා සිටු පුත්‍රයෙක් ඒ වයසේ හොඳට කාලා බීලා නටලා කෙල්ලොත් එක්ක සින්දු කියාගෙන මේ ඉන්න දවසක මේ උයන්කෙලියට ගිහිලා තියෙනවා. උයන්කෙලියට යන්න රත පුරවාගෙන කැම බීමත් අරගෙන තූරේ බාණ්ඩත් අරගෙන ස්ට්‍රීට් අරගෙන සම වයසේ කට්ටිය යනකොට මේ ස්වාමීන් වහන්සේ එනවලු බඩතුලේ පාත්‍රය හංගවගෙන පින් බලාගෙන නිකන් හරියට මේ භූමිකම්පාවක ඇවිදින කෙනෙක් වගේ යනවලු. ඊට පස්සේ නැද්දකින් විතරක් කාම් බලපම් වැඩි කුෂ්ඨ රෝගියෙක් වගේ මුළු ඇස්සක් අඟවහගෙන යන හැටි විතරක් නැද්දකින් විතරක් කොහොම ජීවිත බලපල්ලකෝ අපි කාලවිල හිටපල්ලා කියලා කෑරලා ගැලපිටක් ගැව්වලු. හැබැයි මේ බුදුරජාන් වහන්සේ දන්නේ මේ මනුස්සයා නිග්‍රහ කරයි කියලා. නිග්‍රහ කෙරෙව්වා නම් ගිහිල්ලා ළඟට ගිහිල්ලා වන්දවා ගන්නවා. ඒ උපක්‍රමයක් කරනවා. වන්දවාගෙන සුවපත් වේවා කියලා කියනවා. ඒ කමාමි කමිතබ්බන් කියලා කියනවා. ඉතින් ඒකේ මහ විශාල තෙදක් තියෙනවා. යාලව වන්දනවා කරව ගන්නවා. කරවගෙන කමාව දෙනවා. මේක කරගන්න බැරි වුණා. ඉතින් එදා ඉඳලා මේ වෙනකම් අපායේ පැයි ඉඳලා සේසා කුසල කර්මවලට තමයි ඒ කුෂ්ඨ රෝග හැදිලා තියෙන්නේ. ඉතින් ඒ මනුස්සගේ පින තියෙනවා නිවන් දකින්න පිටපොත්තේ මජා. ඉතින් ඒ තරම් මේ අනිත් එක ඒ ගහලා බිලා සතෙක් මරලා හොරකම් කරලා කාමීත්‍යාචාරය කරලා නෙවෙයි මේ අකුසලේ කරගන්නේ. නිකන් අර දන්නේ නැතුව ඉන්න කෙනෙකුට යෝ අපදුට්ටස්ස නරස්ස දුස්සති. මේ පිරිසුදු වැඩක් කරන ඉන්න මනුස්සයාට චෝදනා කරනවා. ඉතින් අද ඒක ඥානාරාම ස්වාමීන් කාලේ කියනවා ඉක්මනට ජනප්‍රිය වෙන්න තියෙන ක්‍රමය තමයි ප්‍රසිද්ධ වෙච්ච කෙනෙකුට ප්‍රසිද්ධිය බැනපු ගමන් ටක් ගාලා ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ YouTube එකක් දාපු ගමන් උද්දම දක්ෂ කෙනෙකුට අයියෝ ඔයාද කියලා දෙකක් කිව්ව ගමන් ඔක්කොමලා හිතන යක්කෝ මේ මිනිස්සයා බලපංග මේ ඔක්කොම බයේ ඉන්නගෙන බයිනවා. මේ ආත්මෙදී විශාල ජනප්‍රිය රැල්ලක් ඇති කරනවා. නමුත් ඉතුරු කරන ආදර්ශය මොකද්ද? සිල්වතෙකුට ආවට ගියාට කට කට්ටච්චෝලිකමට කට කහනවට වචන කතා කරනවා. ඒක අනිත් එක මේ මනුස්සයා ඇත්තටම සතෙක් මරනවා නම් තේරෙනවනේ කරන මේ සංගතිය මොකද්ද කියලා. එහෙම නැත්නම් හොරකමක් කරනවා නම් තේරෙනවනේ මේ සංගතිය. කාමීත්‍යාචාරය කරනවා නම් තේරෙනවනේ මේ සංගතිය. ඒකෙන් වෙන සමාජ රැල්ල මේ වගේ දෙකෙදි තේරෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ මේ සිල්වන්ත ගුණවන්තයන් ඉන්න සමාජවල විතරමයි. ශාසනික විතරමයි. ඉතින් ඒ වැඩි කෙනෙකුට දෝෂාරෝපණය කරපුවාම එතකොට අර කර්මයක් සහ විපාකයක් කියන දෙකම නිකන් කසාද බැඳ ළමයෙක් හම්බෙච්ච ගෑණියක් කසාද බැඳා වගේ. තමන් මාංශ වෙන්න දෙන්නේ නැහැ, රෑනිජි මරන්න දෙන්නේ නැහැ, නිකන් බබෙකුත් එක්ක ගෑනු කෙනෙක් බදිනවා. ළමෙයිත් හම්බ වෙනවා, ගෑණිත් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ එකක් හම්බ වෙන්නේ. දැන් බැඳලා නම් ඕවට ය මහන්සි වෙන්න වෙනවා. ළමෙක් හොයාගන්න ඒක සෙල්ලමක් නෙවෙයි ඉතින්. මේක එහෙම නෙවෙයි. දෙවෙනි කසාදේ බැඳපු කෙල්ලක්. බැඳපු කෙල්ලෙක් නේ බැඳපු ගෑණියක්. දරුවොත් එක්ක. ඉතින් ඒ නිසා කාට හරි දොස් කියනකොට කර්ම සහ කර්මඵල දෙකම හම්බ වෙනවා. ඒ නිසා මේ ලේසි වැඩේ එක පැත්තකට බලනකොට ඒ කරලා කියක් හරි මහන්සි වෙලා හම්බ කිරිල්ලක් මේකේ නැහැ. නිකන් ග්‍රේස් එකට වගේ ලේසි වැඩේ තියෙන්නේ මේ අපදුට්ටස පදුට්ටමනක් නරසක් නැති සුන්දර ජීවිතයක් ගත කරන එකට දුස්සති දෝෂාරෝපණය කරනවා. ජෝ මිත්තානන්න දූබති. ලෝකේ තියෙන ඔක්කොම සැප ටික හම්බ වෙනවා මිත්‍රද්‍රෝහි වෙන්න එපා. Tamanda කවදා හරි උදව් කරපු කෙනාට ආය දෝෂාරෝපණය කියන්න ඕනේ. මේ වැඩේ නම් මට උඹ බෙල්ල කණ්ඩ හිතෙනවා. කරන්නේ කොහොමද ඉතින් උඹ මට මෙහෙම කරලා තියෙනවනේ. ඒ නිසා කරුණා කරලා මාව පහසුරපත් කරන්න එපා. මම උඹ හොඳ පැත්තට දාගෙන ඉන්නේ. උඹ මට උදව් කරපු කෙනෙක්. මට ඒක යට කරන්න බෑ. නමුත් මෙහෙම කරනකොට මට කේන්ති යනවා. කරන්න එපා. ඒක කෙලින් කිය හැකියි. බලන්න ආනිසංස ටික බලන්න. අපි පෙරේදා තිබිදාද කොහොද මේ හැන්දෑවි කිව්වා යෝ මිත්තානන්න දූබති. මිත්‍රද්‍රෝහි වෙන්න එපා. වචන කතා කරන්න එපා. ඒ ගුණේ තියෙනවා නම් බහූත බක්කෝ භවති. විප්පවුත්තෝ සකාකරා. තමන්ගේ ගෙදරින් පිට වුණත් බත වරදින්නේ නැහැ. ඒ වගේම තමන් අනුව යන හැම කෙනාටම කණ්ඩ බොණ්ඩ ඉඳුන් හිටුන් තේරම හම්බ වෙනවා. හිතා ගන්න බෑ. අපිට කරන්න තියෙන්නේ අපිට උදව් කරපු ඉරහඳ හරි කමන්නේ සැලුට් එකක් ගහලා yes sir කියාගෙන කටයුතු කරගෙන ඉන්නවා නම් ඒ වගේම ගුණවතුන් අපි හිතනට වැඩි ප්‍රතිශතයක් ඉන්නවයි කියන එකයි මට කියන්න තියෙන ලෝකේ. අපේ හිතේ තියෙන කඩප්පලිකමට නොකෑමනාකමට දහපතුරා ගතියට පෙනුනට මේ ලෝකේ මහා දුෂ්ටයි මේව නැත්තම් මේ බයලජ්ජාව නැහැ නැත්තම් පිරිනවනේ එහෙම එකකුත් නැහැ. අපි හිතන තරම්ම නැහැ.
ඊට වැඩි ප්‍රතිශතයක් ගුණවතුන් ඉන්නවා. ඒක අනිත් පැත්තට දැම්මොත් ඒක නිකන් භාවනා ශීර්ෂ දැම්මොත් අපේ හිත අපි හිතනට හොඳයි. අපි හැම වෙලාවෙම පුංචි දෙයක් පවා කරපුවාම දෝෂ ආරෝපණය කරගෙන පාපොච්චාරණය කරගෙන දුක් මේකට දඬුවම් දීගෙන ඉන්න හදනවනේ 99%ක් වෙලාවට හිත හොඳයි. ඒක දිහා බලන්න කෙනෙක් නැහැ. ඒක දිහා කියන්න සතියක් නැහැ. ඉතින් ඒක නිසා ඒකත් වැටෙන්නේ අදුක්කම සුඛයත් වැටෙන්නේ දුකට. මොකද ඒක දන්නේ නැහැ. ඒ නිසා තප දුක් දෙක ගැන ඉච්චර නටන්න එපා. අදුක්කම සුඛ ගැන පොඩ්ඩක් අවදිමත් වෙලා ඉන්න. ඒක දැන් මේ තියෙන අදුක්කම දුකයි සුඛයි කියලා දන්නවනම් මේ නිවනට යන්න ඉන්විටේෂන් එක හම්බුණා වගේ. ඉතින් ඒක දැනගෙන මල්ල මුස්පේන්තුවක්ද මේක හරිම කරදරයි එපා වෙනවා නිස්කම් මේ පාළුයි තනි මුස්පේන්තු කියාගෙන මේ අදුක්කම සුඛේ වටලව ගත්තට පස්සේ ජීවන්සයන්ට මොන හැප දුන්නත් ඇති වැඩක් නැහැ ලුණු වතුර බොන්නා වගේ. ඉතින් මේ හැප දුක් එක නටන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හැප දුක් දෙක දැනගෙන ඒ ටික සුළුතරේ බව දැනගෙන බහුතරේ කියන්නේ අපි සැප දුක් දෙක නැති තැන දැනගෙන ඒක බොහොම සුළු දෙකකින් තීන්දුව වෙන්නේ. ඒක බව දන්නවනම් සැපයි, දන්නේ නැත්නම් දුකයි. ඒකයි ධම්මදින තෙරිනාංශික දිවින ශ්‍රේෂ්ඨත්වය. බුදුජානනාංශ මේක දේශනා කරන්න ඇති. නමුත් ධම්මදින්නාව තමයි අපිට ඉගන්නේ. අපිටත් නෙවෙයි ඉගන්නේ විසාකාවට. විසාකගෙන් ගිහිල්ලා ආනන්ද හැමතුරුන්ගේ රෙකෝඩ් එකට වොයිස් රෙකෝඩර් එකට ඒක තමයි දැන් දිගින් දිගට එන්නේ ධම්ම සංගායන හරහා. ඉතින් අපිට පුළුවන් ද අපි අදුක්කම සුඛේ ඉන්න ගමන් අනුන්ගේ කුණු කන්දල් පැත්තක දාන්නකෝ. මේ මම දැන් ඉන්නේ අදුක්කම සුඛේ මේ හිතට දුස් දෙන්න එපා. බනින්න එපා මං වගේ කාලකන්ණියෙක් කියලා. මනේ මොන තරම් වාසනාවක්ද මේක. මේක හරි දැනගත්තේ මේ සැප දුක් දෙක ඒ බාස්කට් වලට ඒ බෑග් වලට දාපු සිනානේ. ඊට වඩා කොච්චර වෙලාවක අපි ඉන්නේ අදුක්කම සුඛයේද මේකටනේ කම්මැලිකම කියන්නේ, මේකටනේ මුස්පීන්තුව කියන්නේ, මේකටනේ පාළුව කියන්නේ, මේකනේ නැති කරන්න හදන්නේ. ඉතින් අපිට පුළුවන් ද මේකට දුස්සිත මනසක් නැතුව, පදුට්ට මනසක් නැතුව, පසන්න මනසෙන් බලන්න. ඒකෝර මේ දේවතාවය බුදුජානනාංශ අතර කතාව ගියාට බුදුජානනාංශ මේ පෙන්වන්න හදන වඩා හොඳ අපි තව කෙනෙකුට ආරෝපණය කරලා ගන්න පුළුවන්. දේශපාලන නායකයෙකුට, ආගමික නායකයෙකුට, හතුරට අල්ලපු ගෙදරට ආරෝපණය කරන්න පුළුවන්. නමුත් තමන්ගේම හිතට දාලා බලන්න කරන කෙනාට තමන්ගේම හිත සඳහා බලන ප්‍රයත්නය හරියන්නේ විපස්සනා කරන කෙනාට විතරයි. හැබැයි ඒකට එන්න ඒ විපස්සනා කරන එක ඔය මේ ඔපරේෂන් තියටර් එක කරන වැඩේ කුස්සියක් කරන්න බෑනේ, කුස්සියක් කරන්න බෑනේ. ඒකට තියටර් එක හදා ගන්න තමයි අපි මේ කම්මතකතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි ටික බලන්නේ. ඉතින් ඒකේ විශාල වශයෙන් අද තියෙන්නේ බෞද්ධයන් තුළ පවා බෞද්ධයන් කියලා වෙනසක් නැහැ. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න කැමති නැහැ. පිළිගන්න නෙවෙයි මේ වචනේ පිළිගත්තත් ඒ අනුව ක්‍රියාවේ පේන්න නැහැ. එයාට හැම වෙලාවෙම වැරදිකාරයක් හොයනවා. කවුරු හරි ආත්මගත කරනවා. මේක සිද්ධ වෙන දෙයක් බව පිළිගන්න කැමති නැහැ. එතකොට තමන්ගේ අර මේ මම හොඳ කෙනෙක් මට මේ අහවලා නිසා නරක වුණා කියන බයිලාව කියා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා නෑ මේක වෙන දේ හොඳ දේ නරක දේ තියෙනවා. ඇත්තටම ඒ පාවක්‍රමයේදී මෙහෙම ක්‍රමයක් තියෙනවා. මම ඒක වීලුවට තමයි දැක්කේ. ඒකෙදි කියනවා මේ ඒ ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ ඒ ධ්‍යාන අදිෂ්ඨාන කරලා ගිය ආත්මයට යන්නේ කියලා. ඉතින් මම තමයි දැන් පරිවර්තනය කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් කමඨාන් සුද්ධ කරන්නේ පාවොක්සයිඩේ ගෝලෙක්. දැන් මමත් තාමතුරා කියනවා ගිය ආත්මේ මම විහාරස්ථානකේ හිටියා. ආර කමඨාන් සුද්ධාමත හිනා වගේ හරි. හැබැයි විහාරස්ථානේ මල්ලාසනියට ගැරනේ මේ නයික් වෙලා හිටියේ. අර කමඨාන් සුද්ධ කරන ආමරගේ මුණ ෆුල් අප්සෙට් ගියා. හොඳයි ප්‍රශ්නයක් නෑ. ආයෙත් ගිල බලලා කියන්නකො. බහුවෙන්දත් ඇවිල්ලා කියනවා ඒ උඹහමයි හිටියේ ඒ මල්ලාසනියටම ඒත් නයික්මයි කියලා. ඉතින් දවස් 3-4ක් මේ කියපුවම දිගටම අර කමඨාන් සුද්ධ කරන ආමර කියනවා හරියට දැකලා නැහැ. එහෙමනම් ඔය ආත්ම ගානට ඉස්සලා ඉතින් ඉමීඩියට්ලි ඉස්සරකට ගිහලා බලන්න කියනවා ගියාත් මේ මිනිස්සෙක් වෙන්න ඕනලු. මිනිස්සෙක් වෙනකම් බලන්නේ. ඒකට මට තේරෙනවා මගේත් කමඨාන සුද්ධ වෙනවා දැන් මම මේ තෝල්කයා. මේ වගේ බයිලාවක් තියෙන්නේ. මියාත්මේ පැවිදි වෙන්න ගියාත්මේ අනිවාර්යයෙන් මිනිස්සෙක් කියලා ඉන්නවනේ. ඒකේ සාමාන්‍ය තියරිකේම තමයි.
ඉතින් මේ ආමතුරෝ කියනවා මම හිටියේ එක්ක මාලිගාවේ හිටියේ මෙහෙම කෙරුවේ එහෙම නැත්නම් මම නායක වෙලා හිටියා මට තියෙනවා තන්නේ බයිලාවක් යන්නේ මේ අපේ කමටහන් සුද්ධ කරන ආමතුරුත් මනෝ විකාරයක ප්‍රපංචයක් කමටහන් සුද්ධ වෙන ආමතුරු ප්‍රපංචයක් කරන ඒගොල්ල කල්ැතුව කම්මසගතා ඥාන සම්මාදිටි තේරුම් අරන් කියනවා ඒක ගියාට පස්සේ කර්මස්ථාන දෙන ආමතුරු මට කියනවා මේකයි ධම්මජීවහන්ගේ ප්‍රශ්නේ එමෙ වෙන්න බෑ මෙහා මේ ආත්ම ගානට ඉස්සලා ගිහිල්ලා වෙන්න බෑ ඒ වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඉතින් මේ බ්‍රයන් විස් ඒත් ඒ වගේ කැතරිනාද කවුද කියලා ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා හැමදාම කන්දොස් කිරියාව වහ කන කරකට. හොඳටම චිත්ත පීඩයි තියා ගෙනියන මෙයාව මේ මව් කුස දක්වා ඒගොල්ලෝ කියන්නේ ළමා කාලේ අත්දැකීමෙන් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා සයිකියාට්‍රිස්ට් වල තියෙන එක පිස්සුවක් ඒ. අපි කියනවනේ ගියාත්ම කියලා. ඉතින් මේ කැතරින් ගිහිල්ලා එක පාරට ආත්ම තුනකට ඉස්සලා ආත්මයට ගිහිල්ලා කියනවා මෙන්න මේකදී මම ළමා කාලේ ස්ත්‍රී අපචාරයකට ලක් වෙලා තිනවා. ඒක තමයි මානසික පීඩාව මේ කියලා. එතකොට බ්‍රයන් විසුඩ යනවා කිව්වේ නෑ එහෙම කන්නේ නෑ. ගියාත්මයක් කියලා දෙයක් නෑ. මෙයා යුදෙව් ජාතික. වෙන්න බෑ. ඒක මනෝ විකාරයක්. ආපහු බලන්නේ කියලා. ඒක එළවන ක්ලිනික් එකේ. පහුවෙන්දට කියනවා මට එළෙව්වට මොකක්ද නෑ ප්‍රශ්න ඉවරයි. මගේ අර තිබුණා අවුරුදු 20ක ප්‍රශ්න ඉවරයි. මට සෝයි. ඒ උනට කමන්නේ ඔය කවුන්සලින් කරන්නකෝ. කියලා බ්‍රයන් විස්කි ජීවිතය කියලා. ඔයා ඉන්නේ චිත්ත පීඩාවක නේද? ඔයාට හිටියා නේද පුතෙක්? ඒ පුතාට නම තිබ්බේ ආදරේට 100ගේ නම නේද? ඒ පුතා අකාලේ මෙයා ගියා නේද? ඊට පස්සේ නේද ඔයා සයිකියාට්‍රික් කෙනෙක් වුණේ කියනකොට මේ වන්සයට හීන් දාඩි දානවා. මෙච්චර කල් ලෝක ප්‍රසිද්ධ සයිකියාට්‍රික් කෙනෙක් මිනිහා ඉන්නේ ડિප්‍රෙෂන් එක. හේතුව එයාගේ පුතා නැති වෙලා. ඒ පුතාට බොහොම ආදරය කරලා තියෙනවා. මොකද 100ගේ නම තියලා මැරිලා. ඊට පස්සේ දැන් කියනවා දැන් ඔක්කොම දෙනවා. මේ පුතා තමයිලු මේ කැතරින් එවලා තියෙන දැන් පුතා තාත්තට කියනවා උඹ කර්මේ සහ කර්මඵලයේ පිළිගන්නේ උඹ ලෝක ප්‍රසිද්ධ වෙනවා කියලා. පිළිගත්තා දැන් ලෝක ප්‍රසිද්ධයි. පොත් හතරක් විතර ලියලා තියෙනවා. මොකක්වත් නැහැ. ජූ කෙනෙකුට හම්බුනාට පස්සේ ලස්සනට ලියනවනේ. ඉතින් අර කැතරින්ද බොරුවලක වැටලා තියෙන්නේ. වැරදිලා ගිහිල්ලා ආත්ම තුනකට ඉස්සරහට ගිහිල්ලා. අර කියන කදාකත් වෙන්න බෑ. අපේ සයිකියාට්‍රිස්ට් වල එහෙම පරණාත්මයක් නැහැ. දැන් පාවොක්කගේ කියන ඕකේ මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් අන්නේ වගේ දේවල් බලනකොට පේනවා මේ කර්මේ සහ කර්මඵලයේ කියලා අපිට තේරුම් ගන්න බැරි තරම් විශාල ධාරිතාවක් ඇති දෙයක් අපි මේ තීන්දුව කරන්න ගියාම පිස්සු ඩබල්. ඒකට අපි ඒක ආයුධයක් විදිහට පාවිච්චි කරන අනික් මනුස්සයගේ මේ කේන්දරේ බලන්න. අයිතියක් නැහැ අපිට. ඒක පිළිබඳව කෙලවරක් නැති පරාසයක් තේරෙන්නේ සර්වඥතා ඥාණයට. අපිට සද්ධාවෙන් පිළිගන්න වෙනවා. කර්මේශා කර්මඵල කියලා එකක් තියෙනවා. ඔබ දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඔබ ඒක මේ වඳුරට දැලිපියා වුණා වගේ අනුණ්ඩ ගහන්න පාවිච්චි කරනවා. ඔබ දන්නේ නැතුව ලැබ්බට තිබ්බද පුහුලට තියන්න එපා. ඔය කොයි කෙනත් පොඩි කෙනෙක් නෙවෙයි. හැම කෙනා ගාම බහ පුදුමාකාර මේ ප්‍රභාවයක් හැකියාවක් පොටෙන්ෂල් එකක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා විභව ශක්තියක් තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභයම දුර්ලභ දෙයක්. එහිවිකේ මේක කුලවතා දුර්වලා මාර්ග තියෙනවා මේක තියෙනවා කියලා මේ පුංචි දෙයකට මේ ඇතාගේ දොස් කියන්න එපා මේ හෙන්ඩුවේ දෝෂෙට. ඉතින් අපිට අද වෙලා තියෙන්නේ ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය එක්ක අති ප්‍රමාණීකරණය කරලා ගිහලා නැත්නම් මේක දන්නේ නැතිකම නිසා ඒකේ මට්ටමකට ආවට පස්සේ අපි ඊට පස්සේ සමත සම්මාදිට්ඨියට යන්න ඕනේ. මේක ඉවර කරලා නෙවෙයි යන්නේ. මේක යම් මට්ටමකට කඩාඬු වලට අල්ලගත්තා නම් ඊගාට විපස්සනා සමත සම්මාදිට්ඨිය. සමත සම්මාදිට්ඨිය කියම තව ප්‍රදේශයක් කීකරු කරගන්න පුළුවන් ඒත් ඉවර වෙන්නේ. ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨිය. ඒත් තව ප්‍රදේශයක් කීකරු කරනවා. එතකොට ඔන්න නාහේ ඉස්සුවා වගේ වතුරෙන් එතට තේරෙන පටන් ගන්නවා. ඊට පස්සේ තේින ඔබ කොච්චර කෙරුවක්වත් මැරෙන කම්ම කර්ම රැස් වෙනවා. වළක්වන්න බෑ. මැරෙන කම්ම රැස් වෙනවා. අඩුම කර්ම රැස් කරන එක්කනට කියනවා සුචරිතවාදියා එහෙම නැත්නම් සුද්ධවන්තයා එහෙම නැත්නම් මේ බ්‍රහ්මචර්ය රකින්නවා පැවිද්ද කරනවා කියලා කර්ම රැස් වෙන්නේ නැහැ කියන කතාවක් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ කරන දේ අඩුවෙන් කරන ගමන් අනුන්ගේ කුණුබාජි වල තියෙන දේවල් ඔළුවේ දාගන්න එපා. ඉතින් පෞල් ජීවිතය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔළුවේ දමා ගැනීමක්. තමන්ගේ දරුවන්ගේ දේ තමන් ඔළුවේ දා ගන්නවා. පෞලගේ දේ මහත්යාගේ දේ ඔළුවේ දා ගන්නවා. මහත්යාගේ අම්මයි තාත්තගේ දේ ඔළුවේ දමා ගන්නවා. පවුලගේ අම්මයි තාත්තගේ ඔළුව දමා ගන්නවා. දාගත්තට පස්සේ මේ මනුස්සයාට මේ හෙල්මට් එක අනිත් පැත්ත දාගත්ත දේ නෙවෙන්නේ. දැන් ඌ ගිහලා ගහ කැප්පෙනවා.
මදිසිරේ හෙල්මට් දාලා තින්නේ අනිත් පැත්තට. අනිත් පැත්ත කියන්නේ මම දන්න තේරුම් ගත්තද කියලා මම දන්නේ. ඔළුව මුහුණට ඇරලා දිනවත් පිටිපස්සට දාලා සම්පූර්ණ බ්ලයින්ඩ් පැත්ත ඉස්සරහට දාලා. ඉචි වයිෆ් දැම්මොත් දාන්නේ ඔබ තමයි. වයිෆ් දාන්න පුළුවන් නෑ. හරි පැත්තට දාලා. දැම්මොත් එහෙමයි තමයි. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ චරිත වලට අත තියෙන්න ගිහිල්ලා මේ එදා දිගට සාකච්ඡාවක් ගියාට පස්සේ හුඟක් මේ සදාචාරය පිළිබඳ කතා කරනකොට මේ ළමයාගේ උපදිච්ච ළමයාගේ සදාචාරයේ අයිති වෙලා තියෙන්නේ අම්මට තාත්තටයි. මොකද ළමයා අම්මයි තාත්තයි තමයි මුළු ජීවිතේම හිටියේ. අධ්‍යාපන ක්‍රමයේ ආවට පස්සේ කෝ 6න් පස්සේ ඉස්කෝලේ යන්නේ නැත්නම් අම්මට තාත්තට නඩු. අපි පුංචි කාලේ අපේ ලොකු සර් ගමේ ඇවිදිනවා. ඉස්කෝලේ යන්නේ ළමයි අල්ලන්නේ. දැන් ඊට පස්සේ දෙමාපියෝ හරි අකමැති. මොකද ළමයි හරි අකමැති යන්නේ ඉස්කෝලේ. ගිහිල්ලා මේ මල පිස්සුවිකාරය අර කාමරයක දොරටලා ඉන්න කවුද කැමති? විනාඩි 35 35 එක පිස්සේ කැලේ එක පිස්සු කියනවා. මේ එළියට යන්නේ චූ කරන්න යන අවසර ගන්න ඕනේ. මේ මට ඒ දවස්වල හරියට මේ කලිසමේ චූ වෙනවා. ඒමයි ස්වභාවයක්. අර අල්ලගෙන ඉන්නකොට බින්දුව යනවා. බලනකොට ඉඳගෙන ඉන්න තැන විශාල ප්‍රදේශයක් නැගිටපුවම ඔක්කොම මගේ දිහා බලනවා මට තේරෙනවා වැඩේ. ඉස්කෝලේ යලා එනකොට අලු සපද්දක් දාන ගියේ කාපත්තු එකට යනවා කක්ක වෙලා චරචරස් ගන්න. මට පේනවා කාටවත් පේන්නේ නැහැ කියලා. එයි මට ගඳ එනවා. ඉතින් ගෙදර යන්නේ ඉතින් මූණ නිකන් එන ගහච්ච සෝම් පිට්ටනියක් වගේ මේ කල්සමේ බඩ කකුල දිගේම ගිහිල්ලා තපත්තුර ගිහිල්ලා මේ බඩේ එළියනකොට ගෙදර හිටියනම් ওই කරදර මොකක්වත් නැහැනේ. ඉතින් මොකද්ද අවසාන ඵලෙ උනේ? ළමයි ගුරුවරයාට වෛර කරන්න පටන් ගත්තා. ගුරුවරයාට 86ක් බර්න්ට් අවුට් ස්ට්‍රෙස්. දැන් හැම ඉස්කෝලේකෝ ඉන්නවා නොවිධිමත් අධ්‍යාපනය කියලා සයිකියාට්‍රිස්ට් කෙනෙක්. ඉතින් මේ සයිකියාට්‍රිස්ට් වෙන ප්‍රශ්න ටික ඔක්කොම ටීචර් කරන්නේ ඇමරිකාවේ නම් රටලින් දෙනවා. ඔය කිමිකල් එකක් දෙනවා දීපු ගමන් ළමයා නිකන් ඔය කරගෙන ඉන්නවා. මෙහෙදි කරන්නේ සයිකියාට්‍රිස්ට් දෙනවා. ඉතින් සයිකියාට්‍රිස්ට් ගාවට එන්නම පිස්සුවෙච්ච ළමයි විතරයි. ඉතින් ඌට මොකද වෙන්නේ? දීමාපියන්ගේ තිබුණ එක ගුරුවරුන්ට ගිහිලා ගුරුවරුන්ගේ සයිකියාට්‍රිස්ට්ලට ගිහිල්ලා දැන් වැඩියෙන්ම සිවිදිනස ගන්න ජීවිතේ සයිකියාට්‍රිස්ට් ජීවිතේ. මේ ළඟදීම ආපු ආටිකල් එක තියෙනවා. එංගලන්තේ ওই සතිපාසල දැම්මට පස්සේ නේ ගුරුවරුන්ගේ 50%ක් රස්සාවෙන් අස්සලා ගිහිල්ලා. ඇයි මේ පොඩි රස්සාවට මෙච්චර දුක් ගන්න අප්පා ගෙදර හිටපුවම ලේසිනේ. ඉතින් මං අහලා හිටියා ඈන් මර්ෆිගෙන් අනේ මොකද්ද මේ කියන්නේ මේ ගුරුවරුන්ගේ 50% නෑ සාංශේ කටියට තේිනවලු මේ දවස පුරා මේ විඳින වදේට සුමානික දවස් 3ක් විතර රස්සාව කරගෙන ඉන්න එක ඇතිලු. මුළු දිගට පුදුම ටෙන්ෂන් එකක්ලු. ඒගොල්ලෝ රස්සාවෙන් කොහොස් වෙනවා නැත්නම් පාර්ට් ටයිම් කරනවා. ඒ තරම් මේ ළමයා අරගෙන පන්ති කාමරයකට ඒ දෙන වදේ ඒ හතරස් කිරීම නිසා මොන ආතතියක්ද මේ? ඉතින් ගුරුවරුන්ට පුදුමාකාර ආතතියක්. ඊට ගුරුවරු කරලා තියෙන්නේ ඒක සයිකියාට්‍රිස්ට් දානවා. දැන් දෙමාපියෝ හරි ජොලි. අනේ කොරෝනා ආවට පස්සේ මොකද උනේ? දැන් ළමයි ආයේ ගෙදර. මල කෙලියයි හිතා ගන්න බෑ ශිෂ්ටාචාරයට ළමා හිංසනේ වැඩි වෙලා. කවුරු අතින්ද? දෙමාපියන් අතින්. මෙන්න සත්‍ය දික්කසාද වැඩි වෙලා. මොකද ගෑණිගේ මූණ නිතර පේනකොට ගෑණිත් ඉන්නලා හෙල්මට් එක දානවා අනිත් පැත්තට වල දික්කසාද ලේසි. ගෑණි පේන්න නැත්නම් වෙන ගෑණි දිහා බැලුවේ නැතත් ඒකේ පොඩි ජොලියක් තියෙනවා. අඩු ගන්න රස්සාව කරන වෙලාවේ දැන් උදේ ඉඳලා හැන්ද වෙනකන් ගෑණි පේන්නේ දික්කසාද වැඩි වෙලා. චීන විශේෂයෙන් වැඩි වෙලා. මෙන්න කොරෝනා සත්‍යය. මේක ඔලුවට දාපු එකක්. කොරෝනාව ඔලුවට දාපු එකක් වෙලා තියෙන දේ. දැන් ළමයා ආයෙත් ගුරුවරයා ගාවට මේ දෙමාපියෝ ගාවට ගිහිල්ලා. ගෑණි ආයෙත් මිනිහා ගාවට ගිහිල්ලා. කොරෝනා නිසා, සෝෂල් ඩිස්ටන්ස් නිසා ප්‍රශ්න. ඉතින් මේ වාගේ මේක විස්ථාපනය කරලා අස්ථානගත කරලා කද්දාක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපේ හිතේ බලන්න ඕන අපි කොච්චරක් මේ මාන් තුල ඉන්න සුතිල්වතාවට මායේ තියෙන දුසිල්වතා කොච්චරක් බයින. මං වාගේ කාලකන්ණියෙක් නෑ නැද්දකින් විතරක්. මම මේ වුණායි මොකද්ද මෙහෙව් රටේ සංචාගොඩ ඉපදීලා රුණු රටට මා දීලා උලව්වේ. කහට පොතු කකා කටහම යන්න ආයේ හැම දෙයියනේ මගේ වායේ රකෝ. ඉතින් පුදුම ද්වේෂයක් නැති. ඇයි අද දෙයියනේ මේ රංචකොට නැතුව වෙන ගමක ඉපදෙන්න බැරිද මේ හද්ද පිරිසර ගමක ඉපදිලා තියෙනවා. මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා. ඒ මැදිවට රුණු රටට දීලා. ඔය මායා රට පීටි රටට දෙන්න එපායි. දෙනවනම් කෙල්ලේ. අපේ පැතියෝනේ ඉන්නේ මිනිස්සු කෙල්ල අතර මිනිස්සු. අර රුණු රටට දීලා මල උලව්වේ. කහට පොතු කකා කටහම යන්න ආයේ
අනේ ඒ වුණත් මගේ හැම දෙයියනේ මගේ වාහේ රකෝරක්. ඕක තමයි අධ්‍යාපනය කියන්නේ. අර ගිහිල්ලා අර රාම කරනවා අර පන්ති කාමරය ඇතුලේ ගුරුවරයාත් බලන්නේ පුදුමාකාර වෙහෙසකින්. නමුත් එහෙම බැලිල්ලක් නැහැනේ දහම් පාසල් ගුරුවරයා එහෙම බැලිල්ලක් නැහැනේ ටියුෂන් මාස්ටර් එහෙම බැලිල්ලක් නැහැනේ ප්‍රයිවට් ස්කූල් ටීචර්ගේ. ඒගොල්ලෝ බලන්නේ වෙන විදියකට. ඒගොල්ලන්ගේ ගතම් එකක් තියෙනවා ඒකේ. ඒක දහම් පාසල් ටීචර් ගන්නෙම නැහැ සල්ලි. වෙනස් කතාවක්. අනිත් වගේ මගේ ඇතුලේ ඉන්න මේ කීකරු ශිෂ්‍යයා දිහා නැත්නම් මේ කීකරු ශිෂ්‍යයා මගේ සොචරිතයට බණින හැටි පුදුමාකාර බැලිල්ලක් බයින. අත කපාගෙන තියනවා අඟල් අවුරුදු 17 ළමයි අඟල් 4ක් යට කපා ගන්නලු අත. Tamange මත. ඇතුලේ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අනිත් එක්කනට වත් දෙනවා. අන්තිමට ශරීරය තමයි දඩමීම කරගන්නේ. ෂිසොෆ්‍රීනියා වෙච්චාම තමන්ගේ තියෙන හොඳම සෙල්ලම් බඩ වලට ගිනි තියනවා. නැත්නම් තමන්ගේ හොඳම තාරි අල්මාරියට ගිනි තියලා කෑ ගහන බයි භූතෙක් ඇවිල්ලා මගේ හොඳම බඩු ඔක්කොම අයින් වෙලා අහනකොට අල්ලපු ගෙදර මිනිසුන්ට ඇහෙන්නේ මහත්තයා රට ගිහිල්ලා. මහත්තයට පයින්ඩක් කරනවා මේක නම් එකම බේතයි තියෙන්නේ වාරගම් කාලේ එන්න කියලා. මොහොත යන්න එපා. වාරගම් සුලං සිත සනසාලයි. මොකද මිනිහා ගෙදරේ මේ පොඩි දේ අප්පා මන් දන්නේ මේ තේරෙනවද කියලා සංඝයාට තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. හැබැයි ඔක්කොම මන් දන්නවා ඔය තේරෙනවයි. කියනකොට තේරෙන්නේ නිකන් මොනවා මේ ස්වාංශ කියනද මේ වාරගම් හුලඟයි මේ සීසෝෆීනියා මොකක්ද එකමයි. gedara මිනිහා gedara ඉන්නවනම් මනුස්සයාට ඔය අරේ මේ යන්න ඕන කමක් නැහනේ. කොරෝනා වගේ හැබැයි දඬුවමට gedara තියලා බෑ. ඉඳලට මුහුද යන්න ඕනේ. වාරගම් වෙලාවට gedara ඉන්න. ඉතින් gedara ඉන්න වෙලාවේ විරහ වේදනා නිවියයි. ඉතින් මේ කරදරේදී අපි මේ අවුට්සෝස් කළා එක එක කරාට මේක පව් කොන්ත්‍රාත් බාර දීලා කරන ක්‍රමයේ වෙනුවට කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තිබුණා ඒක පර්ෆෙක්ට් කර කර ඉන්න යන්න එපා. එහෙම නැත්නම් ඒක කේවල පරිසුද්ධත්වයට යන්න එපා. සමත සම්මාදිට්ඨියට යන්න ගියාට පස්සේ Tamange හිත Tamanට දෙස් දෙන හැටි දකින්න. අප්පදුට්ටස්ස දුස්සති. ඒක දකින්න නැත්නම් මයි ළඟට එන්න මයි ළඟ දෙනවා කමටහන් වාර්තා 2000කට 20000කට වැඩි. මම දෙන්නම් කියවන්න ඔක්කොගෙම තියෙන්නේ Tamanට දෙස් දෙන්න දේවල්. Tamange තියෙන සුචරිතයට Tamange ඉන්න දුෂ්චරිතය දොස් කියන. ඒක තමයි මේ බාහිරේ පේන්න තියෙන්නේ. ඒක තමයි මේ තාක්ෂණය උදව් කරන්නේ. ඒක බුදුරජාණන් කියනවා මේ දූවිලි සියුන් දූවිලි Taman දිහාට හුලං එද්දි විසිකරුවොත් ඒ හුල ඒකම ඇවිල්ලා Taman ළඟට එනවා වගේ. ඇස්බෙස්ටෝස් ෂීට් එකක් කපනවා නම් හුලං අත බල්ලා කපන්න මොකද ඒක දූවිල්ලක් නාසයට ගියොත් ඉවරයි. ඒක අනිත් පැත්තට හුලං යනකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඒ වාගේ ඒ බාලකේනා සුකුමෝ රජෝ පටිවාතං චිත්තේති. ඉතිම සුකුම රජස් ප්‍රතිවාතයට ගැහුවොත් මේ පැත්තට හුලං එනකොට ගැහුවා නෙවෙයි වෙන්නේ Taman තුලට එනවා. ඒ නිසා දුස්සීලයන්ට බනින්න එපා. ලබ්බට තිබ්බත පූලට තියන්න යන්න එපා. Taman තුල තියෙන මේ හොඳ පැත්තට Tamanවත් අගය කරන්නේ නැත්නම් ආයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා Taman ළඟ තියෙන මේ පසන්න චිත්තය ඇති කර ගැනීම සඳහා එහෙම නැත්නම් අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨියෙන් එහාට ගිය සමත සම්මාදිට්ඨියක් සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාවේ સમાප්තිය සටහන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි ධර්ම දේශනාවෙන් පස්සේ කරන වෙලාව ගන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාවට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාට හරි තියෙනවා නම් මේ සම්බන්ධව මත ප්‍රකාශ කිරීමක් එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කතා කරන දෙයක් එහෙම නැත්නම් විවේචනයක් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. අවසරසනස මේ තියරි ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර සානස කතා කරා මේ කියන්නේ මනුස්සයා මැරෙන කම්ම කර්ම රැස් වෙනවා වගේ පැත්තක්. එතකොට ඒකේ මේ සාමාන්‍යයෙන් අපි කතා කියන රහත් වුණාට පස්සේ භාවනා කියන්නේ රහත් වුණාට පස්සේ මේ කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒක වෙන්නේ චේතනා පහළ වීමක් අඩු වෙනවා වගේ දෙයක්ද කියලා දැනගන්න. මේකදී අපි අතර නිවීමේ සහෝපදිශේෂ අනුපදිශේෂ නිර්වණ ධාතුව කතා කරනකොට සරුවච්චන් සඳහන් කරන මේ කය පවත්වා ගැනීම සඳහා සලායතනයාගේ ස්කන්ධ පහ පැවැත්වීම සඳහා මොනවද කරනවා.
ඒකට කියනවා බෙයා මිනිමම් කියලා. ඒකට කියනවා සංඛාර කියලා අඩුම මට්ටමේ කරගෙන යනවා. නැත්නම් කයේ උෂ්ණ පවත්වාගෙන යනවා. මතන කතා කරනවා නිවැරදි කිරීමක අවශ්‍යතාවයක් මතුනොත් විතරක්. හිතවිල්ලත් ඒ වගේ. එතකොට ඒහා සම්බන්ධ දුකක් පවතිනවා. ඊට පස්සේ මරණයෙන් පස්සේ ඒකත් නැති වෙනවා. නිසා කය නඩත්තු කරනවා කියන්නේ සලආයතන 6 නඩත්තු කරන කියන්නේ කර්මයක්. ඒක කරන්න වෙනවා. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශේ කියනවා මට මැරෙන්න චේතනාවක් එන්නේත් නැහැ. මට ජීවත් වෙන්න චේතනාවක් එන්නේත් නැහැ. මේක අර මේ ඌණගේ වලිගේ කැල්ල ගියාට පස්සේ යම් වෙලාවක් නටනවනේ. ඒ පණ තියෙන හින්දා නෙවෙයි සතාගේ මේ එලවගෙන ඉන එක්කනාගේ අවධානය වලිගෙට යොමු කරලා ඌණ පැල්ල යනවා. මොන වේදනාවක් ඇද්ද? ඒ කය ඒ ඌණ වලිගේ තමයි රහතන් වහන්සේගේ පැවැත්ම. ඊට පස්සේ ඒකත් මේ වෙහෙසක්. වලිගෙට නම් දැනෙනවද කියන එක ප්‍රශ්නයක්. වලිගෙට වෙහෙස දැනනවාද කියලා බලහින්න අපිට වෙහෙසයි. ඉතින් දුවලගේ හුණටත් වෙහෙසයි. නමුත් වලිගෙන අලියනවා. ඉතින් ඒ වගේ දෙයක් එතන සිද්ධ වෙනවා. රහසින්වත් පවු නොකරන කියන අදහසක් මේ අරහන් කියන වචනේ දීලා ඒකට hina වෙනවා කට්ටිය. hina වෙනවා මේ බුදුහාමසෝ මේ බ්‍රහ්මජාල සූත්‍රයේම සඳහන් කරලා තිනවා මහන්නේ මම මේ ලෝකෙට ආවේ ওই මිනිසුන්ට ඕවා මේ පව් කියලා දෙන්නවක්වත් චූල සීල මහා සීල මජ්ක්‍ධිම සීල කියලා දෙන්නත් නෙවෙයි මං ආවේ මේ සමත භාවනා කියලා දෙන්නත් නෙවෙයි උඹලා පැටලලා තියෙන බඹදැල තේරුම් කරලා දෙන්න. ඔක්කොම කියලා කියන්නේ දීඝනිකායේ නෑ පාටික සීලඛණ්ඩකේ සූත්‍ර 10ම පුදුමාකාර සීලීපද විස්තරයක් කියන එක. හැබැයි මම මේ ওই මොන්ටිසෝරි පාඩම ගන්නට නෙවෙයි ආවේ. ඉතින් බුදුරජාණන් මේ ලොකු ස්වාමීන් වහන්සේ hina වෙනවා අපේ බෞද්ධයෝ hina සතුටු වෙනවා අපේ බුදුහාමුදුර කවදාකවත් කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා. බුදුහාමුදුර කරන නිග්‍රහයක් ඒක. අපේ බුදුහාමුදුර අප්පා කවදාවත් කාමීත්‍යාචාර නම් කරන්නේ නැහැ කියනවා. මොනවද මේ කතා කරන්නේ මේ බුදුහාමුදුර ගැන මොනවද මේ කතා කරන්නේ? කතා කරලා යොත්තේ මේ බඹදැල ගැන. ඕව මේ බුදුහාමුදුරේ ගුණයක් නෙවෙයි. අන්න ඒ වගේ මේ ලීඩ් එකක් තියෙනවා අපි පෙන්නන යොමුවක් තියෙනවනේ ඒක ගුණයක් තියෙනවනේ උපනයනය කරන දෙයක් තියෙනවනේ අන්න ඒක දිහා බලනකොට පේනවා ඒ කර්ම රැස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද්ද ප්‍රශ්නේ ඒක මේ පුඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන් අපුඤ්ඤාභි සංකාර වෙන්න ආනන්දභි සංකාර වෙන්න පුළුවන් ඒ කර්ම නිසා තමයි ඔය දාන ටික ලැබෙන්නේ ඔක්කොම කටයුතු වෙන්නේ ඒක තියෙන ඒවට කියනවා බෙයා මිනිමම් කියලා මේ UN එකේ ගහලා තියෙනවා බේසික් නීඩ්ස් කියලා. මිනිසෙකුට මූලික අවශ්‍යතාවල් තියෙන්න ඕනේ. ඒක රජේ වගේ කියන්න ඕනේ. රජේ කොහොම මේ වගේ කියන්නේ? පොතත් රටවල රජේ වගේ කියන ඩෝල් එකක් දෙනවා. මිනිසෙකුට යැපෙන්න පුළුවන් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම හැම මේ පුරවැසියෙකුටම ලැබෙනවා. ලංකාව ඩෝල් ගහනවා. ඩෝල්ද මොකක්ද කියන්නේ ඒකට? ඉතින් මේ මිනිස්සු හරි කැමති රසාව නැති වෙනවට. බණ භාවනා කරගෙන ඉන්න පුළුවන්. සල්ලි හම්බ වෙනවා. ගියකුත් දෙන්න ඕනේ. දීවැඩියා තියෙනවා බේතුත් දෙන්න ඕනේ. ඇස් පේන්නේ නැත්නම් කන්නඩ දෙකක් අරන් දෙන්න ඕනේ. මාසික සැරයක් විතර පොලිතින් බෑග් එකක් වෙන මේකට කැහැලා යවපන් කියලා. ඊට පස්සේ ඔන්න ඊගාදාසේ ටෙස්ට් කරලා නිකන් දෙන්නේ. අවුරුදු 78 වැඩි කියලා සාතිකයක් ගත්තාට පස්සේ ආණ්ඩුව අර පිස්සු පිහට්ටු සේරම නඩත්තු කරනවා. යම් ප්‍රමාණයක් කර්ම රැස් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේ කර්ම කියන එක ඇත්ත නරකම දෙයක් නෙවෙයි. අපිට වෙන්නලා තියෙන්නේ මේ කර්මේ නරක දෙයක් කියලා. අපි මේ හොඳ විඳින්නෙත් කර්ම නිසා. කර්ම රැස් වෙන හැබැයි කිසියම් දෙයක පිළිබඳව මැරෙන්න ආසාවක් හෝ ජීවත් වෙන්න ආසාවක් රහතන් වහන්සේට නැහැ කියලා ගියේ සාකච්ඡාදී අපි සෑහෙන්න ඔය අහන ප්‍රශ්නෙට කිට්ටු කරලා ගිහිල්ලා තියෙනවා. මේකේ බුක් කීපින් නැති එකයි ප්‍රශ්නේ. මේකේ පොත් බැීමක් නැහැ. යෝගාවචරය විතරක් දන්නවා මෙන්න මේ වෙලාවේදී මම කර්ම රැස් කරනවා මේ වෙලාවේ නෑ මේ වෙලාවේ දන්නවා මෙලා දන්නේ නෑ කියලා විතරක්වත් දන්නවා. සාමාන්‍ය පෘථග්ජනය කාපට් එකකට දාලා අතු ගාලා වහලා දානවා මොනවද කර්ම කොහොමඩක්වත් තේරෙන්නේ නෑ. ඉතින් ඒක දැනගත්තනකොට මේ කර්ම රැස් වෙනවා මේවා බරපතල කර්ම හරි මේ දකින්න බුදුම බයක් ඇති වෙනවා. ඒ නිසා කර්මය ගැන කතා කරන්න ගිය ගමන් මේ මිනිස්සයා අර හිටපු පුද්ගලයා නෙවෙයි. 아무තු කෙනෙක් බාටපත් වෙනවා. ඒක හරියට බංගලොත් වෙන කම්පැනි එක accounts බලනවා වගේ. ජොලියට ඉන්නවා කාර් එකක් තියාගෙන ඔක්කොම වියදම් කරගෙන ඉන්නවා. හැබැයි කම්පැනි දුවන්නේ පාඩුවට.
ඉතින් accountant ඇවිල්ලා මේක කියනකොට internal audit මූට තද වෙනවා. අයිතිකාරයට තද වෙනවා. උ හිතන්නේ ලාභයට දුවන්නේ කියලා. කජුරට හැමදාම භාණ්ඩාගාරික ඇවිල්ලා කියන්න ඕනේ මෙන්න මෙච්චරක් වස්තු තියෙනවායි කියලා. ඉතින් වැඩෙන කාලේ හොඳයි. හැමදාම වැඩෙන්නේ නැහනේ. කවදාකවත් වැඩෙන්නේ නැහනේ. වැටෙන කාලේ ගැන කියනකොට ඔන්න කර්ම කියනවා. වැඩෙන කාලේ වෙනකොට ආයෙම තමයි. මගේ ගුණ තෙද බල එහෙම තමයි ඒක එහෙම වෙන්න ඕන කියලා ඉන්නවා. ඒ වගේ තමන්ගෙත් account එක පොත් ලැබීම නොදන්න කෙනාට අපි පෘථජ්ජනයයි කියනවා. පව් හරි කමන්නේ පිං හරි කමන්නේ ගුණ දොස් දන්න කෙනාට මේ සුත්තවා අරිය ශාවකෝ නැත්තම් කල්යාණ සත්පුරුෂයයි කියලා කියනවා. හරි වෙහසයි. හරි වෙහසයි වනමුකේ පෑදුවා වගේ හරි සෙන්සිටිව්. ඊට පස්සේ තමයි සෝවීමක් වෙන්නේ. ඒ නිසා කර්ම රැස් වෙනවා. රහසින්වත් පව් කරන්නේ නැහැ කියන කතාවල් කට්ටච්චෝලිකමට කියන කතාවල්. ඒ ඔක්කොම දන්නවා බුදුජානසෙ උත්සාහ කරනවා මම නිසා වෙන කෙනෙකුටවත් කර්ම රැස් නොවෙන ඒක දෙහෙල්ලන්නේ නෙවෙයි. ඒකයි එටිකට්ස් කියලා කියන්නේ. ඒකයි සභා ගෞරවය කියලා කියන්නේ. Taman වැඩ කරන තාලෙන් කාටවත් වරදොල වටහා ගන්න හෝ පව් කර ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. උනොත් සමාවිල්ල ගන්න. වගේ මෝඩකමට හරි කන්නේ පව් කරගත්තේ මගේ අසවල් වැරදි හැසිරීම නිසා මම ඒකට සමාවිල්ලනවා. ඒක විශාල පාඩමක් මේ කර්ම කරන කෙනාට. නමුත් මේ දන්නවා කමාමි කමිතබ්බන් කියලා මට ඉස්සල්ලාම ලොකු සාන්තිකාට වැන්දේවම ඔය එහා කෙලවරේ ඉඳද්දි ඉස්ලාම් දාන්නේ වන්නකොට මට පුදුමාකාර මේ තා විශාල පින් කරගත්ත කෙනා දැන් මං වගේ මේ අද ඇවිල්ලා පැවිදි කරන්න කියනවා මම උඹට සමාවෙ දෙන්නවා මට සමාදීපන් කියලා. ඒ වගේම මං කරගත්ත පින් සියල්ල අනුමෝදන් වෙන්නේ කිසි මේ ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මොකුත් නැතුව දෙනවා. බොක්කෙම්ම මේක වෙනවනම් ඒ ඔක්කොමත් හරිනේ හොඳවත ගුණවතාට ගුණ කියපු ගමන් ගුණවතායි ගුණ ඔක්කොම මගේ. ගුණවල දොස් කියපු ගමන් අර වන්සේ ඔක්කොම දොස් තමන්ගේ ඉලි. ඉතින් ඒ නිසා මේ සියාමන මාලයා නාකේ ලන්දාරියා බංගලාවේ බත් කකාමේ එන්න ලස්සනයි කියලා මංගලාවේ හිටියාම දැයි අප්පා. ඒ කන කැමරට නිකම්ම සියාමන මාලයා වෙනවා. සත්පුරුෂයන් ගාවේ ඉඳලා දානයක් මොකුත් දෙන්න එපා. වැඳපුවා සත්පුරුෂයා මොකද කියන්නේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුකම් බලං. නිකං මොර ප්‍රඥාවත් එක්ක තමයි දානි දුන්නොත්. පහක් වෙනවා. නැත්නම් ආයු වඩන සබ් වල ඔක්කොම හම්බ වෙනවා. එයාගේ account එකෙන් දුන්නයි කියලා එයාට පාඩුවක් වෙන්නේ නැහැ. එයාත් ඒක ඕපන් තියලා තියෙන. අපි ගිහිල්ලා ඒක ගන්න දැනගන්නවා. ඒකයි සුකෝ බුද්ධාන උපාදෝ කියන්නේ කර්ම රැස්වෙනකට වැඩිය අපිට පුළුවන් ඒ කර්ම වල වාසිදායක ක්‍රමේ. එහෙම නැත්නම් ඒකජ්ජයසිරි මංගලම් ක්‍රමේ කරගෙන යන්න පුළුවන්. ඒක ওই හිතෙන්තර ඥානයක් එකට අවශ්‍ය නැහැ. ඒක හැම කෙනා ගාම තියෙන ඥානයක්. මේ අධ්‍යාපන ක්‍රමයෙන් සහ අපේ දෙමාපියෝ ඔලුව කුරුවල් කෙරුවේ නැත්තම්. දෙමාපියන්ගේ වැඩේම ඒක පැත්තක තියලා වෙන මොනවා හරි උඹ ගෑණියෙක් ඉන්න ඕනේ උඩ පොතක් ලියන්න උඹ කොළඹ යන්න ඕනේ රස්සාවක් කරන්න ඕනේ කියලා හපංකම විල්ලන්නේ ওই මොනවා හරි දෙයකින්. ඉතින් අපිත් කියන අපේ දෙමාපියෝ හරි ෂෝක් අපි දෙමාපියට හරි ආදරෙයි. මොකද අපි නොම ගැරපු නිසා. අපි නොම ගැරපු නිසා. සාරිපුත්‍ර සංඝ අවසාන වෙලාවදී හෝ සාරි බෙමිනියට මේ යුතුයකම ඉෂ්ට කරා මේ සේරම කෙරුවේ මේ වැරදි මතයක ඉඳලා නම් බලාපන් මං ගිහලා බුදුහාමුදුර ගාවට ගිහලා ඔක්කොමත් කරා ඒත් යුතුයකම ඉවර කෙරුවේ නෑ සාරි බෙමිනියට මේ ටික කියලා දෙනකන් දැන් සාරිද ඔසරිද වන්දා තියෙන්නේ දැන් තියෙන එක තියෙන්නේ ඔය මේ වැරදි මිරණ මනුස්සය ඉස්සර වෙලා අනික් කට්ටිය නොම ගැරීමේ ක්‍රමයක්. ඒකට කර්මේශා කර්මඵලයේ දඩමීම කරගෙන ආයුධයක් කරන ජීවත් වෙනවා. භික්ෂුවකට එච්චර කර්මේශා කර්මඵලයේ බලපාන්නේ නැහැ. භික්ෂුවක් කියලා කියන්නේ කොහොමඩක්වත් සමත සම්මාදිට්ඨියට අනිවාර්යයෙන් පිළිගන්න සමාජයට ඉක්මවලා ඉන්න කෙනෙක්. ඒගොල්ලන්ට ධර්ම ශක්තිය තමයි ගොඩක් කරලා තියෙන්නේ. කර්ම ශක්තියට වඩා. අවසරයි සයන්හන්ස දැන් ඒ සයන්හන්සේ ඒ ප්‍රශ්නෙට දීපු උත්තරත් එක්ක බලනකොට සයන්හන්ස දැන් ශාසනය ගැන කෙනෙකුට ඒ කියන්නේ අවංක විශ්වාසයක් තියෙනවා නම් ඒ කියන්නේ සම්මා දිට්ඨියක් තියෙනවා නම් දැන් ඒකට මම තව පොඩ්ඩක් ඒක එක්ස්ටෙන්ඩ් කරනවා නම් දැන් සයන්හන්සේ සාමාන්‍යයෙන්ම අපි අහලා නැහැ මම අහලත් නැහැ අපි අහලත් නැහැ මේ ඥානාරාම හාමුදුරන්ට හරි ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේට හරි එහෙම ලොකුවට
ඍණ පැත්තක් කතා කරනවා අපිට ඇහිලා නැහැ. ඉතින් ඒ වගේ සයනහස නිතරම මේකේ මේ ධනාත්මක පැත්ත තමයි කියන්න උත්සාහ කරන්නේ කියන්නේ. ඒ වගේ සයනහස දැන් සම්මාදිට්ඨියක් තියෙනවා. ඇයි කියලා දන්නවද? ඈ? ඇයි කියලා දන්නවද? එහෙම ලොකුවට නම් දන්නේ නැහැ. ඒ දෙවලම අපවත් වෙලා. දැන් ඕගොල්ලන් ටෙස්ට් කරන්න බෑ. ඉන්නකම් කියන්න එපා. මෝ හෙට බාල්දියක් අදිනවා. අර හොඳයි කිව්වට පස්සේ බාල්දිය අද්දට පස්සේ ඌ ඒ බාල්දියත් මගේ උඩ ඉන්නේ. ඉන්නකම් කියනවා ඕ එමයි කියනවා. අපවත් වෙච්ච බව දැනගත්තම ගිහිල්ලා ෆියුනරල් එකට සහභාගී වෙනවා. ඇත්තටම අපවත් වුණාද කියලා. ඊට පස්සේ ගුණ ප්‍රකාශ කරනවා. ලංකාවේ පීර චරිතයක් ඇති කරගන්න කාට හරි වීරය කියලා නම් කරන්න ඉස්සෙල්ලාම අපවත් වෙලාද කියලා ලියන්න කියනවා. ඉස්සෙල්ලාම පළවෙනි එක දැනට ජීවත් වෙන්නේ නැති බවට සාහිතියක් දෙන්න ඕන. ඊට පස්සේ ඕන දෙන්න බය වෙන්න දෙයක් නැහැ නේ. ඉන්න ගන්නත් දෙන්න එපා. එවස මගේ ප්‍රශ්නේ නොම ගැටියට මම පොඩ්ඩක් මේ සමාවිල්ලන හෙල්මට් එක අනිත් පැත්තට දැම්මා. ඒක නොම ගැවීමක් නෙමෙයි සර් ඒක පොඩි අපගමනයක් කියලා සලකන්න පුළුවන්. ඒක තමයි නොම ගැවුණා කියන්නේ. ඒක ඊට පස්සේ ආනන්ස මේ ඒ වගේ දැන් ශාසනය ගැන යමෙකුට ඒ කියන්නේ ධනාත්මක චින්තනයක් සම්මාදිට්ඨියක් ඇති කර ගන්න පුළුවන් තමයි ඒකම නිවන. ඒ කියන්නේ යා නිකම්ම නිවනට තල්ලු වෙනා වගේ වැඩක් තමයි වෙන්නේ. කියන්නේ දැන් අර සත්පුරුෂෙක් ගාව ඉඳලා ඔහුට හෝ ඇයට වැඳගෙන දානයක් දීගෙන ඊට පස්සේ අර සෝතාපට්ටි අංගවලක් තියෙනවානේ සත්පුරුෂ සේවනය සද්ධම්ම ශ්‍රවණය කියලා. ඉතින් ඒ ටිකත් ඔක්කොම වගේ සම්පූර්ණ වෙනවා. ඉතින් ඒකම තමයි ශාසනය කියලා වගේ හැඟීමක් ඇති වෙනවා. පන්සිංශ ඉන්නකම් කියනවා මේ නමල මේක කටපාඩම් කරගන්න ඕන. කල්ය සංසාර විස වෘක්ෂස්ය ද්වේ පලානි මෘතානිව සුභාසිත රසාස්වාදං සජ්ජනසා සංගම. මේ සංසාරමැති විස වෘක්ෂේ හරියට බල හට ගන්නවා. මිහිරි ඵල දෙකයි හට ගන්න. එකක් කෙලින්ම ධර්මයේ බුද්ධ විදින එක අන්තිකේ බුද්ධ විදිනත් එක්ක ඇසුරු කරන එක. සංසාර විස වෘක්ෂස්ය ද්වේ පලානි මෘතානිව සුභාසිත රසාස්වාදං කෙලින්ම බුද්ධ වචන රසාස්වාද කරන නිවන අත්දකින්නවා. එතන සජ්ජනසා සංගම. ඒ කෙනෙක් එක්ක ළඟ ඉන්නවා. වෙන මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. සද්ධර්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මේ දුෂ්කර මේ භ්‍රමචර්යය 100%ක්ම. ඒක බුදුජානකයි කිසිම පැකිලීමක් නැතුව කියලා තියෙනනේ. කොහේ හරි එල්ලිලා හිටපන්. තන්න දහංගට දාලා එල්ලිලා හිටපන්. ඔබ මොකුත් කරන්න ඕනේ නැහැ. එළියට ගියොත් වෙන්නේ මොකද්ද? අනුන් කරන වැරදි වලට දොස් කියන්න ගිහිල්ලා ඔබ අපරාධේ මේ මිනිසුන්ගේ සීමාවක් නැහැනේ පව් කරනවා. ඒක විවේචනය කරන්න ගිහිල්ලා කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. පශ්චාත්තාපේ විතරම ඒකට පදුට්ට මනස කියනවා. අනේ ඒකෙන් ගැලවෙන්න වීම ගැන මේ කැලේ හැම වෙලාවෙම මේ කොරෝනා ආපේ කොච්චර දෙයක්ද? පින්නපාත යන්නේ නැතුව මෙහෙන් කවුරු හරි දාන ටික උයලා දෙන එක මොන ලොකු තරම් දෙයක්ද? මම දින දෙකක් කාලා ඒකත් ජයසිරි මංගලම් කියාගෙන ඉන්නවා. ඒකේ තියෙන වටිනාකම ඒක කියලා දෙන්න යන එක ගේමට කැතයි. ඒ సౌందර්යය තියෙන්න ඕනේ. පව මේ මායම නිසා මේ පව වෙන්නේ නැහැ. ඉඳගෙන ඉඳීම නිසා වචන කතා කරන්නේ නැහැ. ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් මදේ. සක්මන් කරන නිසා වචන කතාව නැහැ. ක්‍රියාවක් තියෙනවා. ඒකත් නිකන් හක්කලම් කරනවා විතරයි. ඔච්චර උයිතයි මොන බඩ කඩතුවද. ඒ සජ්ජනසා සංගමක් කියලා කියන්නේ තමන්ගේ හොඳ පැත්ත විතරක් ඇසුරු කරන්න. අනේ මං වගේ කාලකන්ණේ කනේ මට මෙහෙම වෙනවා මෙහෙමයි මෙහෙම වෙන්නේ නැහැ. කියලා ඒ කතා කරන දේවල් තමයි සාහිත්‍යය කියලා සම්මාන ලැබිලා තියෙන්නේ. සාහිත්‍ය සම්මාන වැඩි හරියක් තියෙන්නේ මේ ශෝකාන්ත. සුඛාන්ත වලට ඉච්චර සම්මාන ලැබෙන්නේ නැහැ. චිත්‍රපටි තියෙන හරියක් දුක්ඛාන්ත. විශේෂතරන් දුකට කැමති සෑඩිස්ටික් අනුන්ගේ දුක හරියට බුද්ධ විඳිනවා. කාටට එහෙන ගහනවනම් ගණන් බලනවනම් අන්නම් මේ එතෙන්ට යනවා පයින්. ජෝජජ්ජෝ මාරපු එකයි බෙල්ල කැපුවේ ගිලට් බේඩ් එකකින් ටික ලෝකේ වැඩිම ජනගහනයක් ඒක බලන්න ගිහිල්ලා තියෙනවා. මේ මිනිමරුව කපන හැටි. ටික කපන්නේ. ඒක සැරේ බෙල්ල ගහනව නෙවෙයි. ගිලට් බ්ලේඩ් එකෙන් කපනවා බලන්න වැඩිම පිළිසර මිනිස්සු ක්‍රූරයි. අහෝ ක්‍රූරයි මේ බමුණා කියලා දෙන්නේ. ජූතක බමුණා ඔක්කොමලා ජූතකයෝ ඉන්න හරියට. උන්නෝගේ සැප පැත්තක් හොයන මේ නෙළුම් මල හැදිලා තියෙන ගොහරුවේ තමයි ඕකේ ඕජා විතරක් ගනි. ගඳ ගන්න එපා. කුඩමැසුනි පිළිය ගඳ මේ මානෙල් සුවඳ මේ දෙකට මුල දිය මේ හොඳට නරකට දෙකට කට මේ කියලා ඔය පිළිය ගඳේ තියෙන වාතයේම තමයි මානෙල් මල් පිපෙන්නේ. මානෙල් මල් ගිහිල්ලා ඔය මේ ඩිස්ඉන්ෆෙක්ට් කරපු තැන් වල හැදෙන්නේ නැහැ.
කක්කාවෙමයි. කක්කාවේ පුදුම චූවල එහෙම පුදුම ගුණයක් තියෙන අප්පා. මේ ලෝකේ අත ගන්නත් ලැජ්ජයි. ඒක අත ගාපේ කාට අපාය ගිහිල්ලා අපිට මේ දාන අයියෝ මචං පිස්සු කතා කරනවා අපි ඉඳලම තියෙන ඕකේ තමයි. අසුචි මල මුත්‍ර ඉති ප්‍රශ්න නැහැ නේ. අවිචි නර්ගය කියන්නේ අසුචි නර්ගය කියලා නෑ අපි කියන්නේ. අවිචි නර්ගය කියන්නේ අසුචි නර්ගය කියන කක්ක තියෙන්නේ. ඉතින් අපිට ප්‍රශ්න නැහැ නේ ගූ කප්පරක් කාලා බඩේ. ඉතින් මඩ පුවක් ඉඩියක් දුන්නාම මොකෝ අපායට ගිහිල්ලා. අයියෝ සිම්පල් කියලා. ඔය මේ මොනවාද මේ බොන මිනිසුන්ට එහෙම මුත්‍ර ටික බොන්න කිව්වම අයියෝ සිම්පල් ඉතින් ඒක. බුදුචාන් වහන්සේ කියන වන්නේනපි දුක්ගන්ධං කන්දේනපි දුක්ගන්ධං සංතානේපි දුස්සන්තාන. මුත්‍රා පිළි බිව්වත් කුණයි. පුළුවන් නම් බීවා. ඉතින් ඒ වගේ නේ. ඒක අර දුක සැපට දාගන්න ජීවත් වෙන මිනිස්සයාට ওই පාමසි ගානේ යණ්ඩයි යා ටෙස්ට් කර ඉඳලා මොකක්වත් නැහැ. මේක ඇතුළෙම තියෙනවා බයෝකෙමිස්ට්‍රි ලැබ් එක. වැඩේ කරගෙන මේ ෂෝට් සර්කිට් දුවන්නේ. එතකොට ඔය ඈත වැඩිපුර දුවන්න දෙයක් නැහැ. ඒ හොඳ පැත්ත බලපන්. manussත්ත්ව ප්‍රතිලාභයේම දුකක්. අනේ කාටවත් චිත්නදකින් කියන්න නොලැබේවා. තුක්නදකින් කියන්න වෙනකොට ඉතින් මූණටම කියන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. මේ එළියට දාන එක ලේසි. ඒකට ඩෝපමයින් කියලා එන්සයිම් එකක් එනවා. කාටට බයිනකොට ඒක උට කියලා කරන්න මචං මෙහෙමයි උඹට දෙයක් උඹට දෙයක් කරනවා බඩ පොඩි ජොලියක් තියෙනවා කරන්න දෙයක් නැහැ මම දැන් උඹට දෙයක් අයින්නවා උටත් ඕන ගහන්න පුළුවන් නැති තැන කියන්න එපා නෑ ඒක හරි කැතයි ඒක ගේමට කැතයි දැන් අපි එමුනා නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලයින් ගෲප් එකේ Zoom එක ඔව් කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම රාජිකා කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ අපිට ඔන්ලයින් ලින්ක් එකේ ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා. සහ මෙහෙන් 8ක් ඉලා තියෙනවා. සහ මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉත තියෙන විදිහට ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලාම Google ලින්ක් එකේ ලැබිච්ච ප්‍රශ්න ටික කියවන්නද? හොඳයි. මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔයකට අපි ශීඝ්‍ර ගමනම් භවිෂ්‍යති කියලා ඉක්මනට යනවා. එහෙමයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාව පුරුදු කරන අතර සරින් සරේ ඔබ වහන්සේට කමඨහන් වාර්තාව ඉදිරිපත් කරමි. දැනට හුස්ම රැල්ලට හිත යොමා සිටින විට සීතල කඳුළු බිඳු කම්බුල දිගේ ගලන ලෙස දැනේ. මුලදී මම ඇත්තටම කඳුළු එනවා යයි සිතා කම්මුලද ඇස්ස පිසදා බැලුවෙමි. නමුත් කඳුළු තිබුණේ නැත. පසුව මෙය සිත තැන්පත් වීම හේතුවෙන් ඇති වී තිබෙන දෙයක් බව තේරුම්ගෙන එය එසේ නිදහසේ වීමට ඉඩ හැරියෙමි. සමහර වෙලාවට නළල පෙදෙස ඊටමත් අදින් යමකින් ස්පර්ශ කරගෙන යන බවක් දැනේ. ඒ අතරම තොලකට නිර්වින්දනය කළා වගේ කිසිම දැනීමක් නැති අතර කට ඇතුළත මුහුදු රැලි යන ලෙසට දැනේ. මේ වෙලාවේ සමහර විට මුඛය තුල කෙළපිරී ඇත. මෙම සිද්ධිය පරයන්කේ නැති අවස්ථාවලත් දැනේ. මගේ ධර්ම මාර්ගයේ දියුණුව සඳහා අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලාටත් සියලු දෙනාටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මට ඊයේත් මම දැන් කවුද එක්කෙනෙක් ඔය වගේම එකක් කියලා තිබුණා. ඉතින් මං ලියලා ඇරියා නින්දේදී, සක්මනේදී, පරියන්කේදී ඔක්කොම තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ඔක්කොම මලක් කියලා හිතානේ ඒක හරහා මල් මාලෙට ඉදිකට්ට යවන්න ඕනේ. යවපුවාම ඔක්කොම මාලෙට ඇමිනෙනවනේ. ඉතින් මේ ඔක්කොම දැනට ලියලා තියෙනවා කියලා කියන්නේ සෑහෙන දුරට අනුමානය කරන්න පුළුවන්. මෙයාට පුළුවන් මේ තියේදී සතිය පවත්වන්න. හැබැයි මේකට ද්වේෂ කෙරුවොත් සතිය පවත්වන්න බෑ. අර කියන විදිහට මේක භාවනාවේ මේකක් කියලා හිතලා මම මේ සතිපත මං කියන්නේ ඉපදුනාට පස්සේ තාම මං අඬාලා නැහැ. ඇඬුවත් මට කිසිම දායක කඳුළු වෙන්නේ නැහැ. ඒ නිසා නාඩ මේ දිගේ බහිනවා. කඳුළු බහිනවා, හොටු ගලනවා, කැස්ස එනවා, චූ යන්න වගේ එනවා. ඒක සමහරලාට එම ගිහිල්ලා තියෙනවා. ඉතින් අප්පා මේ නිවන් දකින්න චූ ටිකක් ගියාම මොකද ප්‍රශ්නේ නැතුවත් කරන එකනේ. ඔය වගේ දේවල් වලට අපි පොඩ්ඩක් අර ඒ වැඩේ නිසා මේ භාවනා නැත කළ සතිය බිම තියලා කරාරිනවට වැඩිය මේ ඔක්කොම වෙද්දී මට පුළුවන් ද කියන එක මෙව හරහා සතිය විනිවිද දකින්න පුළුවන්ද කියන එක තමයි දෙන තියෙන උත්තරේ. අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය සක්මන් භාවනාව පුරුදු ගමන් පතේ සක්මන් කළා.
දෙපතුල් වල දැනීම් කෙරෙහිම හිත යොමු කිරීමට උත්සාහ කළා. හුඟක් දුරට සිත දෙපතුල් වලටම යොමු වී තිබුණා. සිතුවිලි ආවා. ඒ බව දැනගත්තා. කනසල්ලයක් දැනුනේ නැහැ. ගේ ඇතුලෙන් නැගුණු ශබ්ද වලින් බාධා ඇති වුණේ නැහැ. කොරිඩෝවේ මා ඉදිරියට මම සක්මනේ යෙදෙන බව නොදැන කෙනෙක් ඇවිත් මට ඉඩ හරිමින් පසෙකට වූ විට ඔහු මගහැර සක්මනෙහි යෙදුණා. එවිටත් ඒ සියල්ල දුටුවත් හිත දෙපතුලටම යොමු වී තිබුණා. විනාඩි 40ක් සක්මන් කළා. පර්යංක භාවනාව. සක්මනෙන් පසු පර්යංකයට වාඩි වුණා. කයේ ඉරියව්වට හිත යොමු කරමින් සිටින විට හුස්ම රැල්ල දැනෙන්න පටන් ගත්තා. වම් නාස්පුඩුවෙන් ප්‍රකටව දැනුණා. දකුණු නාස්පුඩුවෙන් අල්පව දැනුණා. බොහෝ සිතුවිලි ආවා. සිතට යන්න හැර ඒ දෙස බලා සිටියා. නැවත නැවතත් හිත හුස්ම රැල්ලේ පිහිටන බව දැක්කා. පිට දෙසින් තියුණු වේදනාවක් දැනුණා. ලොකු ස්වාමින් වහන්සේගේ උපදෙස් දුන් පරිදි එවිට සතිය කෙලසදයි විමසිල්ලෙන් බැලුවා. වේදනා ඇති විට සතිය ඊතා මැනවින් ඇති බව පෙනුණා. වේලාව ගත වීම නොදැනීම විනාඩි 40ක් ගත වී තිබුණා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඒකදී අර මේ දන්නේ නැති කෙනා වුණත් මඟ ඇරලා යනවා. ඒක තමයි ස්වභාවය. ඔය ගෝණිස්සෙක් දැකපුවාම පත්තෑයෙක් දැකපුවාම ඒක Taman දිහාට එනවා. ප්‍රශ්නේ නැහැ. ඌ පැත්තට කපලා යනවා. මොනවක්වත් කරන්නේ නැහැ. සර්පෙක්වත් මොනවක්වත් කරන්නේ නැහැ. ඉතින් මේ සර්පෙක් කවා ගන්නවා කියන එක පත්තෑයෙක් කවා ගන්නවා කියන එක ඌට දක්වන ප්‍රතික්‍රියාවේදී විතරමයි සිද්ධ වෙන්නේ. ඊ සිටියා මෙතන අඟල් 6ක විතර එකේ. ඒ දැක්කට පස්සේ මට හිතුණා මේක අයින් කරන්න ඕනේ කියලා. කවුරක්වත් නැහැ. මං විතරයි හිටියේ සක්මනේ. විශාල එකේ. ඊට පස්සේ මම අර පොඩ එහාට කරබව හැබෑව. ඌ අම්මට බැන බැන ගියා යන්න. ඔබට මොකද්ද මං ඊට පස්සේ දක්වන ඔච්චර තියෙන සක්මන් කරපන්. මම මේ යන මිනිහනේ මට ගහන්නේ මොකටද කියලා. ඉතින් අපේ තියෙන ගතියක් කවුරු හරි ආවොත් දැන් ඉතින් ඒනොට රිලෙවෙක් කියලා රිලවට ගෝනුස්ස ගැව්වනම් එතකොට ලොකු සතුටක් තියෙනවා. අනේ මේ මුන්ට රිලව් නැමු ගෝනුසෝ නේ කන්න තියෙන කිය. මිනිස්සෙක් ඇවිල්ලා ඊළම්පසටියක් හදලා දෙන්න හාමුදුරුවෝ කෙනෙක් ඌට ගැහුවොත් අන්න පොඩි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතෙනවා මේ ගෝනුස්ස ගැලපෙන්නේ නැහනේ. අයින් කරන්න ඕනේ. සර්පෙත් එහෙමයි. කවදාවත් ඔය අලියා වුණත් ගහන්නේ එහෙම එකක් නෑ. ඒ අර ආම්සු කෙනෙක් හිටියලු ඒ අලියොත් එක්කම ඉඳලා තියෙන්නේ. එතකොට ඒ හාමුදුරුවෝ පොඩි මේ අලි මංකඩමයි. මගක් දුර හාමුදුරුවෝ ගිහිල්ලා. ඉතින් අලි රැළ එනවා. යමන කරන දෙයක් නෑ. ආපහු යන්න ගියත් අමාරුයි. හාමුදුරුවෝ ඊතර පැත්තකට තියෙන මුල්ලකට වෙලා වාඩිලා පරියන්කයක් ගහලා. දැන් අලි ටිකක් ආවලු මහලිය ගියලු ගාණක් නැතුව පොඩි අලියෙක් ඇවිල්ලා ඌට ගායනේ නහය බලනවලු. එතකොට ඇතින් එවිලා ගැහුවලු එලිපැටියට අර ගණ්ඩාගෙන ගියාලු යන්න. උඹ ඇඟිලි ගහන්න යන්න එපා. එච්චර. ඉතින් ලොකු සාන්ති කියන ලොකු සාන්තිෝ කඩවත මේ නිට්ටුම පැත්තේ එනකොට මහා බරපතල ඇතින්නේ ඒකේ හරිම සරයිලු. මට මතකයි කොණ්ඩ දිනේ ඇතින්නද කියලා හරිම සරයිලු. ඉතින් එනකොට මිනිස්සු පාරෙන් එහා පැත්තට යනවලු. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ දන්නේ නැතුළු මිනිස්සු කෑ ගහනවලු. මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් කියලා ස්වාමීන් ගාන මේ අලිකාරය එහා පැත්තට ගත්තලු. එයා පිට උඩ ඉන්නේ. අරක එක පාරටම ලොකු පාරයක පැත්තට හැරෙනකොට හෙන්ඩුවෙන් ඇනලා කෑගඩ අලියා කෑගලු ගාලා. ලොකු සංසි බලනකොට මේ ඌට පෙන්නන්න බෑ මිනිස්සු. කිපිලා ඉන්නේ. අලිකාරය ඔළුව උඩ. මේ ලොකු සාමින්නාංශේ ගණන් ගන්න නැතුව ගිහිල්ලා. අලිකාරය පැත්තට ගියාද ඒත් ඇතින්නේ හැරුණලු පැත්තට. ඒසොට යන්නට පස්සේ කෑ ගහුවලු. ඒ වගේ සාමාන්‍යයෙන් එහෙම ඔය රාජිකා වගේ නැත්නම් අර පිස්සු ඇතින්නේ වගේ කෙනෙක් ඇඟට කැපුවට සාමාන්‍යයෙන් කපන්නේ නැහැ. උන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔය තක්මන් කරනකොට කරන්න මේ දෙයියෝ බ්‍රහ්මයෝ පවා ඉඩ දීලා අයින් වෙනවා මිසක මොනවත් කරන්නේ නැහැ. අපි යමක් නොකර ඉන්නවනම් ඒකේ නිකුත්නේ ශක්තිය මේ පුදුමාකාර සාන්තිදායකයි. ඒකට මේ ඒ සත්තු තුල තියෙන බයලජ්ජාව ඒක අපිට වාසියට හිටලා තියෙන. ඒ නිසා ඒකම මතක තියානින්න ධම්මෝ විනානත්ති පිතාච මාතා අපිට ධර්මෙන්තරම අවෙක්පියෙක් නැහැ. ඒකේ ඉන්න තාක්කල් ඇස් දෙක වහගන්න බය වෙන්න එපා. අඳුරට යන්න බය වෙන්න එපා. දුකක් එනකොට බය වෙන්න එපා. ධර්මයේ ඇවිල්ලා අපිට පිහිට වෙනවා. ඒක පුදුම සතුටක්. මේ ධර්මයෙන් අපිට ලැබෙන ආරසාව ඔය පුද්ගලික හමුදාවක් ඕනෙත් නැහැ. අපිට කරාටි ඕනෙත් නැහැ. කුන්ෆු ඕනෙත් නැහැ. ආත්ම ආරක්ෂාව ඕනෙත් නැහැ. සතාරක්ෂය ජීවිත සතාරක්ෂය ආරක්ෂිතෝ. සත්‍ය ආරක්ෂාව තියෙනවා. ඒක තව ඉස්සරහට තව දුරටත් සහතික වෙනවා. ලෑස්ති වෙලා ගියොත් කියලා අපි යනවා ඊගාවෙකට.
එහෙමයි ස්වාමීන් වහන්ස. අවසාන ලිඛිත ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, වේදනානුපස්සනාව දෙස බලා සිටින විටකදී චිත්තානුපස්සනාව එම අවස්ථාවේදීම දැකිය හැකිද? අනුකම්පාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි. ඔබ වහන්සේට ඊටාම පින් සිදු වේවා. සතිය වඩන්න ඔය කායනුපස්සනාද වේදනානුපස්සනාද චිත්තානුපස්සනාද නම් වණන් දීපු ගමන් අනිවාර්යෙන් පැටලිලා. ඔය ප්‍රශ්න තියෙන්නේ බෞද්ධයාට විතරයි. තමයි සතිය වඩනකොට සතිය ගොනුව දෙනවා, යොමුව දෙනවා, නිවැරදි කිරීම කරනවා. අන්නේ වෙන දේ බාධා කරන එක තමයි නමද්ද මිමේ කරන්නේ. නමත් දාපුවා එතන හිර වෙනවා. ලොක් වෙනවා. දුවන කෙනාට කකුල් මාට්ටු දානවා වගේ. උකට යන්න අරින්න හැම වෙලාවෙම බලන්න කායනුපස්සනාවයි ගමන්නේ, වේදනානුපස්සනාවයි ගමන්නේ, චිත්තානුපස්සනාව සතිය තියෙනවා කියලා. සතිය විසින් අනිවාර්යයෙන් ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක අරන් දෙනවා. නමක් දාපු ගමන් ඒක කේජ් වෙනවා, කොටු වෙනවා. ඊට පස්සේ ඒකට වග වෙන්න උනාට පස්සේ අපරාධය අර සිනිසු තෙල් දහරාවක් වගේ තිබුණ ප්‍රගමණය නිකන් තටපය කාදියක් ගිලින්න හදුවා වගේ උගුරේ හිර වෙනවා. ඒ නිසා නංවනන් නැතුව කරගෙන යන්න ඕනනම් පස්සේ නංවනන් දාන්න ඉඩකුත් හම්බෙයි. එහෙමයි ස්වාමීන් වහන්ස. මේ පැත්තෙන් ආර්ය අමුණුගම සහෝදරිය අත උස්සලා තියෙනවා. මම එයා එතුමියට ආරාධනා කරන්නද ස්වාමීන් වහන්ස? හොඳයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ මම මේ භාවනාව සතිය පිටවනකොට ඇති වෙච්ච නිරීක්ෂණයක් ගැන කතා කරන්නයි හදන්නේ. මට අවසරයි. ස්වාමීන් වහන්සේ මම හැමතිස්සෙම වගේ සතිය තියෙනවා කියලා දන්නවා දැන් ඇඟේ තියෙන හැඟීමක. එතකොට අර මම කලිනුත් කියලා තිනවා ස්වාමීන් වහන්සේට මම දර්ශනපතේ ඉස්සරහා මේ ගොඩාක් ෆ්ලෝරසන් ලයිට් ඒ ක්ලස්ටර්ස් වගේ එනවා. පස්සේ අර ටිආරගේ ප්‍රශ්නෙට පස්සේ මම එතෙන්ට සතිය දාන්න ඕන කියලා පුළුවන් තරම් උත්සාහ ගත්තා. හැබැයි එතන ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. කෙලින්ම යන්නේ මම අර කලින් පුරුදු කරපු ශරීරය හරහා එන සතියට. එතකොට තව එක දවසක දර්ශනපතේ ඉස්සරහා අර විදුලි ගහනවට වඩා ලොකු විදුලියක් එකක් විතරක් ඇවිල්ලා ඒක එහෙමම නැති වෙලා ගියා. හැබැයි ඒ වෙලාවේ නම් මගේ සතිය අතෙන්ට පැහැර ගත්තා වගේ එකක් මට දැනුණා. හැබැයි ඒ ක්ෂණයකින් මම ආපහු මගේ ශරීරයටම ආවා. ඉතින් මම මේ නිරීක්ෂණය කියන්නයි ස්වාමීන් වහන්සේට මට අදහස් උනේ කොහොම වුණත් මොනවා වුණත් ඉන්නේ අර මට හැමතිස්සෙම ලැබෙන සති අරමුණේ කියලා කියන්නයි. හොඳයි ඒ වුණාට මේ දෙක අතර තාම තාරාතිරමක් මනාපමනාප දෙකක සියාව තියෙනවා. ඉතින් ඒ නිසා ආපහු ඒ පුරුදු අරමුණට පැමිණීම හොඳ දෙයක් විදිහටත් වෙන හොඳ හෝ නරක හෝ ආලෝකය හෝ අන්ධකාරය යෑම නරක දෙයක් විදිහටත් මේ කතාව තුළ තියෙනවා තාම මේ ආඩේ. ඉතින් ඒ ඔක්කොම නැති වෙනකන් නැත්තම් මෙතෙන් අනිවාර්යයෙන්ම සතිය මෙතෙන් එන්න ඕනයි කියලා තිබුණ පූර්ව නිගමන නැති වෙනකන් ඔය කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ. සතියට ඉස්සලා ඇති වෙන මේ සූදානම් ශරීරය තියෙන තාක්කල් මොනම දෙයක්වත් හානි කරන්න බෑ. එතකන් විශ්වාසය නැත්තාකල් අපි තනත් තෝර ගන්නවා ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් ඕන වෙන්නේ නැහැ. සතිය හොඳට ස්ථාපිත වෙනකොට ඒක තමයි ආරිට හම්බෙන ලාභේ. අපි යනවා ඉදිරියට. ස්වාමීන් වහන්සේ පොඩි දෙයක් තියෙනවා අහන්න කමක් නැද්ද? හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් අද දේශනාවේ කිව්වා අපේ සීලවන්තයෝ ගුණවන්ත කට්ටිය ඉදිරියේ අපිට පව කරගන්න පුළුවන් කියලා. ඒක දැන් ස්වාමීන් වහන්සේ මට හොඳටම තේරෙන දෙයක්. හැබැයි දැන් gedara dore අපි ජීවත් වෙනකොට පුළුවන් තරම් ඉහළ සීලයක ඉඳගෙන සමත විපස්සනා භාවනාවක් කරගෙන සතිය වඩ아가ගෙන ඉන්න කට්ටියනේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි අපේ gedara අනිත් අය ඒව කරන්නේ නැත්නම් ඒගොල්ලෝ පව කරවා ගන්නේද අපි නිසා ස්වාමීන් වහන්සේ? ඒකට වගේ කියපන්. මම මොනවද කරන්න ඕන ස්වාමීන් වහන්සේ? මොනවක් කරන්න බෑ. මොනවා කරන්න ගියත් මගේ බැච්මේට් කෙනෙක් නෙවෙයි ඉතියා ඔය බ්‍රිස්බේන් වලම ඉඳලා තියෙනවා. එයා එකපු ගමන් එක පාට මේ දුරස්ත කැමරේ කමටාන යන කෙලිම රහත් වුණා. ආත්තලා පොඩි ළමයින්ට කිව්වලු ඔයගොල්ලන්ට වෙන පිනක් මොකොත් ඕනේ නැහැ. කෙලින්ම උපසම්පදා භික්ෂුව කෙනෙක් වැඳපුවාම කෙලින්ම සත්පුරුෂ සංසාරේ හැම එකල දරු දෙන්නට ගව වඳින්නයි කියලා. දරුවොත් වැඳා.
ඊට පස්සේ මහත්තයාට පස්සේ කිව්වලු ඔයා පිළිගත්තේ නැතුව කමන්නේ වඳින අනේ අර බෝරු වාසෙත් බැඳලා. හරිද? උඹලා දන්නවා කවුද මං කියන්නේ කියලා. ඊට පස්සේ මේ මට පණිවිඩයක් ආවා අනේ මේකට පිස්සු හොඳටම තදලා ලංකාවට ඇවිල්ලා කියලා. බලන්න අපි හොඳටම දන්න කෙනෙක්ගේ කිට්ටුවන්තේ. පස්සේ ගිහිල්ලා බලනකොට ෆුල් සයිකෝපැතික්. වැඩිම කියන්නේ මේ මට වැඳපුවම පිං සිද්ධ වෙනවා. ඉතින් ඉන්න ගෙදර අල්ලපු ගෙදර කොල්ලෝ බජව දානවලු හැන්දාවට. ඉතින් මෙයා යනවලු වල සුදු නිල් පාට වගේ ගවුමක් අඳගෙන මෙහෙම කරගෙන මේ නිස්සද්ද කරන්න. ඉතින් ගෙදර අයිතිකාරයා මගේ හොඳම යාළුවෙක් කියනවා සෝන්ත විලිලැජ්ජාවේ බෑ බේරන්නම් බෑ කියලා. බේත් පොන්නේත් නැහැ. මෙයා ඉන්නේ මේ ඉහළ තලයක එයාට වඳිනකොට පිං සිද්ධ වෙනවා කියලා හිතාගෙන. ඉතින් ওই වගේ අන්තට්ටුවක් දාගත්තාට පස්සේ ওই අනිත් පැත්තත් ඒ වගේම තමයි. ඒ නිසා හොඳ බව කියලා නෙමෙයි ඥාන ධම්මනිසන්ති ආමෘතියේ හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙන්න ඕනේ. උසාවියේ සාධාරණ ඉෂ්ට වෙලා බෑ සාධාරණ නීතිය දන්නේ නැති කෙනාට වැටෙන්න ඕනේ. නැත්තම් ඒ සාධාරණ නෙමෙයි. ඒ නිසා මේ හොඳේ තියෙන හොඳ බව. ඒක තේරුම් ගන්න ගොඩාක් කල් යනවා. ඉතින් අපි ඉවසාගෙන කටයුතු කරන්න ඕනේ මේ මිනිස්සු දැන් ඉන්නේ මේ මොකක් හරි දෙයකට ඔළුව නරක් වෙලා. ඒ නිසා මයිත් එක සාමාන්‍ය විදිහට ගැටෙනවා. ඒ කමක් නැහැ. මම මේ කරන හැම වැඩකීම මතක තියාගන්න ඕනේ. මම මැරුණාට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකක්ද කියලා හිතාන වැඩ කටයුතු කරනකොට අපි ළඟ සෙකන්ඩ් ග්‍රේඩ් එකේ කල්චර් එකක් එනවා. පුදු වගකීමක් එනවා. Taman දිහාම Taman බලාගෙන මම නිසා මගේ දුර්ලභම නිසා කවුරු හරි පවක් කරගත්තොත් මම ඒකත් හොදන්න ඕනේ. ඒ තරමටම වග වෙන්න ඕනේ. ඒකයි manussත්ව ප්‍රතිලාභයේ තියෙන ඒවා කිසි දෙයක් උගන්වන්න දෙයක් නැහැ අපිට. දන්නවනම් මට හොඳ වෙන එක නෙවෙයි ඒක නිකන් බාලාංශපන්තියක්. හොඳ බව පේන්න තියෙන්න ඕනේ කියන එක සීලයක් සමාදන් වෙන්න ඕනේ. ඉස්සර මට ධම්මනිසන්ති ආමෘතකෝ සීල් පෙන්න නැතු ඉන්න කියලා. ඥානාරාම ස්වාමීන් කිව්වේ සමාදාය සික්කත සික්ඛාපදේසු. සිල්පදය රකින්නොන සමාදන් වෙලා රකින්න කියන්නේ මම මේ සිල්පදයට අරසා කරනවා කියලා. ඒකට ඕන කෙනෙකුට ඇවිල්ලා කුත්තු කරලා බලන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන ලොකුම සන්නාහය තමයි සිවුර. එනිසා මේ අශෝක රජුරුවන්ගේ එක සහෝදරයෙක් ඉතුරුනා තිස්ස කියලා. එයා පැවිදි වුණා. අශෝක රජුරුවෝ ගිහි කාලෙම සීයම් මැරුවා. එයා වෙන්නේ අහම් බන්දාමි සන්නාහම් පවිසිස්සාමි කානන අපත්තෝ නිබ්බානන නික්කිපිස්සාමි කානන කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා. සිවුර ඇඳ ගන්නවා මං කැලේට යනවා රහත් වෙන මිසක් මං එළියට එන්නේ නැහැ. මොකද මේ මිනිස්සුත් එක්ක ඉඳ ගියාම මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ඉන්නවා කියන්නේ ණයක්. අය මොකුත් නැහැ මේ හැම ගහපු දෙනක් වතුරේ හිටියත් කරදරයි ගාකට හේතුණත් කරදරයි බුදිය ගත්තත් කරදරයි. ඉතින් කැලේ ඉන්න ගියාම ඒකේ තියෙනවා මේ එවිල්ල ඕන කෙනෙකුට ගාගෙන යන්න පුළුවන්. තමන් පැත්ත කරලා ඉන්නවා. ඉතින් ඒකට බුදුහාමුදුරුවෝ හදලා දීලා තියෙනවනේ ක්‍රමයක්. ඉතින් ඒ නිසා මොකද්ද කියන්නේ කියලා දැන්වත් තේරෙනවද මන් දන්නේ නැහැ. අතේරෙන ස්වාමීන් වහන්සේ මට චූටි කාරණයක්. උඹ ඉවර කරන්නේ නැහැ ගුටි කනවා. නෑ ස්වාමීන් වහන්සේ පොඩිම දෙයක්. දැන් ස්වාමීන් වහන්සේ අපි සීලය ආරක්ෂා කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව කරනකොට අපි පැසිව්ලි අනිත් අයට ටීච් කරනවා නේද ස්වාමීන් වහන්සේ? ඒ තමයි නියඩ බණක් කියලා කියන්නේ අපේ හැසිරීමම ඉඳීමම අපේ හොඳ පැත්ත මම මේ කතා කරන්නේ good vibration. ඒක ඩිස්ටර්බ් වෙනවා කතා කරනකොට ඒක ඩිස්ටර්බ් වෙනවා ක්‍රියා කරනකොට ඒක ඩිස්ටර්බ් වෙනවා හිතනකොට නිකන් ඉන්නකොට ඒන good vibration එක බුදුරජාණන්සේ අපවත් වෙලත් කොච්චර දෝ කාලයක් විශ්වයේ පැතිරෙනවලු. ඒ හදාගත්ත දේ. ඉතින් ඒක නිසා ඒක මේ බෞද්ධයන්ටද ධම්මජීව තලයට විතරද එහෙම කන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ බලයේ අතිශක්තිමත් වෙන්නේ නික්‍රිය වෙනකොට. නිෂ්ක්‍රිය වෙනකොට. නිෂ්ක්‍රිය වෙනකොට ඒක තන්නේ කර බලයක් විහිදෙනවා. කතා කරනකොට ක්‍රියා කරනකොට ඒක ඒ පැටර්න් එක ඩිස්ටර්බ් වෙනවා. ඒක මන් දැනන් හිටියේ නෑ ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං. තෙරුවන් සරණයි. අපේ පැත්තෙන් ප්‍රශ්නක් තියෙනවා. මයික් එක. දැන් අද ධර්මදේශනාවේදී සහ පෙරේදා සිද්ධුණු ධර්මදේශනාවේදී කර්මයේ සහ කර්මපතේ ගැන විග්‍රහයක් වුණා. එතෙන්දී අපෙන් සිදුවෙන යම් යම් දේවල් වලට අනිත් අය කර්ම කරගන්නවයි කියලා. ඒ වගේම දැන් සුප්පබුද්ධ සෝහාන් වෙච්ච වෙලාවේ අනිත් අය පව් කරගන්නවයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මහා බ්‍රහ්මයා මේ ගොනෙක් මවලා අපවත් කළයි කියලා.
ඒ වගේම මේ දැන් ගිහියෙක් රහත් වුණොත් දවස් 7කින් පිරිනවම් පාන්න ඕනි කියන දෙයක් මම අහලා තියෙනවා බණේදී. එතකොට මේක ඒ කර්ම හා කර්මපතේ රහතන් වහන්සේට තවදුරටත් ජීවත් වෙන්න බැරිද? ඒ කර්මපතයක් වෙන අවස්ථාවේද දවස් 7ක කර්මය අවසන් වෙන හින්දාද මේ ඒ රහතන් වහන්සේ ගිහි රහතන් වහන්සේ පිරිනවම් පාන්න ඕනේ. සුපබුද්ධ කුට්ටි අපවත් කිරිය බ්‍රහ්මයා කියන කතාවක් පොත්වල නැහැ. අපි දවස් 7කට වැඩි ඉන්නේ නැහැ කියන කතාවත් පොත්වල නැහැ. ඒ නිසා ඒව ඕනතරම් හදා ගන්න පුළුවන්. ඔය වගේ මතයක ඉඳලා තමයි හදලා තියෙන්නේ. නමුත් ඒවා එimhe ත්‍රිපිටකයෙන් සාහිතික වෙලා නැහැ. ඒකේ කරුණු තියෙනවා සුද්ධෝදන රජුරෝ ගිහිවමයි පිරිනුවම් පෑවේ දවස් 7න් පිරිනුවම් පෑවා. තවත් මොනවාද කේස් වර්ගයක් තියෙනවා. ඒක නිසා කියන දවස් 4ට ඉන්න බෑ කියලා. ඉතින් ඒවුවා නිකන් මේ ආයතනශීලී ආයතනගත කරන්න හදනවා මේ වෙච්ච කේස් ස්ටඩි එකක් කරලා. ඉතින් ඒව තමයි ජනමත කියලා කියන්නේ. ඒව තමයි බහුමත කියලා කියන්නේ. ඒව තමයි බමුණු මත කියලා කියන්නේ. ඉතින් බුද්ධ ධර්ම කියන්නේ ඌව විතරයි. භාවනා කරන එකට ඌව අදාළ නැහැ. ඊමේල් වල. ඒ නිසා අපි දෙන්න ඒක කරමු පස්සේ. ඊමේල් දාන එක තියෙන්නේ. මොකද දැන් වෙලා ගිහලා තියෙන නිසා මම හිතුවා නතර කරමු කියලා. එතකොට මම කරන්නේ ඒව කරන එක කියන්න යන්න හොඳ නැහැ. අපි මෙතන නතර කරනවා. අපි දෙනවා චන්ද්‍රරතන හමුදුරන මයික් එක මේ පිම්පැවිනිය කරන්න රාජිකා අපි නතර කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ වෙන දවසක ඉදිරිපත් කරනවා. කියපන් අයියෝ සිතනක් කරක් දන්නේ නැහැ මම මොඩි වගේ කිය වචනයක් කියුණා ඇඟට කපනවා කියලා කතා උඹට සිදුරන් දන්නේ අනේ. අනේ නෑ ස්වාමීන් වහන්සේ ඊට වඩා දේවල් කියන්න වහන්සේ. අනේ ඵලයයි යන්න නිකන් මම මොකුත් ආගන්න එපා උඹ නිකන් මේ ඊයේ පෙරේද මේ ලොකු වෙලා එනවා අපිට නිකන් මේ සෙල්ලම් දාන්න. කියපන්. අනේ සමාවෙන්න. නෑ ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම දැන් වෙලාව නැත්නම් මම වෙන දවසක ඉතිපත් කරන්න. නෑ වෙලා තියෙනවා වෙන්නත් තියෙනවා. තව උඹ ප්‍රශ්නේ අහපන්. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ප්‍රශ්නේ මේකයි දැන් අර මේ මෑතකදී අර සින්දුවක් ලියුවානේ ස්වාමීන් වහන්සේ දැන් ඒ සින්දුව ලියන්න ඒකේ වැරදි බං පළවෙනි පද දෙක දැන් ඒකේ යවලා තියෙනවා මේ පද චාස්රත් ඒකේ ලියලා තියෙනවා රූ රැසේ අනිදස්සනේ සිත ගොජේ දක්වන රංග සෝභා උඹ පබා කියලා දාලා එතන මං කෙසේ පවසම් මෙසේ ඒ හද ගැබේ නිර්ගුණ පබා තේරෙනවද? ඉතින් හරියට ඒ වුණාට මට හිතෙන්නේ අනිත් විදිය තමයි ගැලපෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මං කියන්නේ අහපන්කෝ. මං කියලා තියෙන ඒකට මේ විදර්ශනා උපක්ලේශ වෙන්නේ නැහැ කියලා. නැත්තම් මේ අරගේ හද සෝභා නිර්ගුණ පබා. නිර්ගුණ හද ඔය තමයි පබස්සර මිදන් කියලා කියන්නේ. ඉතින් ඒක මේ ඒ කොල්ල නැහනේ ඌ කියන්නේ යන්න අපි ගානේ. දැන් අරුත් බය වෙලා මේ කවුද? නෑ. දැන් ඉන්නවද ලයින් එකේ? ඌට කියන්නේ එනම් මේ තරිඳුව කනෙක්ට් කරගන්න කියලා තරිඳු දන්නේ නැහැ හැබැයි. මම තරිඳු කියලා බලනවා ඒක ෆෝමල් රෙකෝඩින් එකක් දාගන්න. නෑ මම එයාගේ ඊමේල් එක දැම්මා අර ඊමේල් එකේ ස්වාමීන් මම දැක්කා මට මයි ළඟ තිබුණා ඒක මම ලියන වෙලාවේ මයි ළඟ තිබුණේ නැහැ. අමුතු නමක් නේ තියෙන ඔකට මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ABCD වගේ අකුරු ටික ලියපන්කෝ ඒවක පටලවලා ලියලා. උච්චාරණය කරන්න බෑ නම. එහෙමයි ස්වාමීන්. මොකද්ද කියන්නේ කියේ? මාගේ ප්‍රශ්නේ ස්වාමීන්. මේ ඇත්තට මම ඒතර ප්‍රභා කියලා දැම්මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රභාස්වර කියන එකක් දන්නේ නැතුව ප්‍රභාව කියන එක කියලා හිතුවා. ප්‍රභාස්වර කියන්නේ ප්‍රභා තමයි. ඒක තමයි ප්‍රභාස්වර කියන්නේ. එතකොට ගොජයේ ස්වභාවයත් නිර්ගුණ හදවතේ ප්‍රභාවත් කියන දෙක මාරු කරගන්නවා. එහෙමයි ස්වාමීන්. දැන් ගොජයේ ප්‍රභාවක් නැහැ. ගොජයේ ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. බොහොම පිං ඔබ වහන්සේට ඒක තේරුම් කළ දුන්නා. මම කියන එක හරියි. උඹ කතා. උඹ රාජිකා උඹ මෝඩකම කියන්නේ එනවා තවත් නිකන් මේ අඬු පොම්බන්න. අනේ නෑ ස්වාමීන්. කියන දේ අහපන්. එතකොට බලපන් උඹට වෙන දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි කියන්න යන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය සින්දුව ලියන්න ගිහිල්ලා මම ඇත්තටම ඔරිජිනල් සින්දුව සෑහෙන සැරයක් මට අහන්න වුණා. එහෙම තමයි උඹලට ඔය තියෙන මෝඩකම් අරින්න අපුල්ලන්න වෙනවා. කළු කුකුලන් කෑවට 7යි, සුදු කුකුලන් කෑවට 7යි කියලා ගලිය ගහග අපුල්ලන්න වෙනවා. අර නරියට වෙච්ච දේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමත් මදයි බං කුසි අම්මලාට ඔහොම වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්න අවසරයිද?
මම මේ මුරුක්කු කනවා බා. ඉතින් සාවිනාස දැන් ඒ සින්දුව දැන් ගොඩක් සැරයක් අහන්න ගිහිල්ලා ඊට පස්සේ මට නිකන් YouTube එකේ නේ ඔක අහන ඊට පස්සේ ඉතින් තව සින්දු දකිනවා. එහෙම සින්දු අහන්න ගිහිල්ලා මේ ඉතින් දැන් ඇත්තටම මේ සින්දු සෑහෙන්න ඇහුවා පහුගිය ටිකේ. මට පටන් ගත්තේ අර සින්දුව ඔරිජිනල් අහන්න ගිහින්. ඊට පස්සේ දැන් මට තේරෙනවා මං සක්මන් කරත් මට නිකන් සින්දු තමයි දැන් ඇහෙන්නේ. සහ ඉඳගත්ත පරයන්කට ඉඳගත්තත් සින්දු තමයි ඇහෙන්නේ වගේ නිකන් අර දැන් මට අහගෙන මේ කවුද චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ පෙරේදා සුකුම විතර්ක ගැන කිව්වා මේ පරයන්කේදීන. ඉතින් මං කල්පනා කරා දැන් මොන සුකුමක් නැහැ බොහොම රළු ආණ්ඩේපා චන්ද්‍රරත්න හම්දු කිව්වට ඔය පැටලලා කියන වෙලාවල් තියෙනවා. මේ මං එක දවසක් මෙල්බර්න් වල ඉඳද්දි මම සක්මන් කරනවා සුදු හැට්ටේ පළල් මැදි දෙතන පෙනෙන්නට දෙතනත් ආසයි එළිය දකින්නට උස්සලා තන පොට ගැට ගහපන් කියලා පුදුම ලයක් මියුසික් පිටිපස්සෙන් එනවා මම තක්මන් කවුරුත් නැහැ ඒතකොට ගල්ලෙල්ලත් නැහැ ඉස්සරහා නිකන් තිබුණේ පොඩි කල් එන්න ඉඩ මට කිසි ගාණක් නැහැ ඉතින් ඔක්කොම තක්ම ඒකේ තියෙන්නේ මේ කුණු අරපයක් ඒ රංගද නාට්‍යයේද මොකක්ද ඒකේ ඊතිකල්ලිවල එදා රෑ 8ට වණ පටන් ගත්තා රෑ 12 ඉවරනකොට 12ට ඇවිල්ලා සරච්චන්ද මහත්තයා මට කතා කරනවා ඒ සරච්චන්දට ඇඳුම් ඇඳපු එක. මෙයා තමයිලු ඒ සින්දුව කියන්නේ. ඒ නළුව ඇවිල්ලා එදා බණ අහන්න. ඊට පස්සේ මං කිව්වා මන් දන්නේ උඹ එන්නේ ඉස්සලා මට මියුසික් එකේ ගියා ඌ තමයි මේ සින්දුව කියන්නේ වේදිකාවේ. මේ සින්දුව තමයි දිගටම ගියේ. ඒකේ එනකොට මුළු ඇඟම ගීතවත් වෙලා. සංගීතේ ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් මං ඉතින් ඒ වෙලාවේ ගීතවත් වෙලා නිකන් එන වැඩි ඉතින් දොස් කියන්නේ නැහැ. මම ගොර කියන්නේ මට කොහොමඩක් සංගීතේ ප්‍රිය කරන එකේ නෙවෙයි මං. අමනුස්සෙක්. ඉතින් උඹටත් ඒ වගේ තමයි ඔය ආපෙලා පොඩ්ඩක් ජොලිය හිටපන් බෑ නැත්නම් ගෙදර දොරේ තියෙන ප්‍රශ්නයි අනම්මනක් නැද්ද මං අහන්නේ. ආයිකා මේ නෑ මගේ ප්‍රශ්නය ගැන මේ ස්වාමීන් වහන්සේ දැන් මට මේ එහෙම දැන් මට තේරෙනවා දැන් මට පහුගිය දවස්වල තිබ්බ ඒ දැන් මූල කර්මස්ථානයේ හිත තියෙන්නේ නැහැ කියන එක තේරෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නෑ. ඒක ලොකු දෙයක් නෑ. ඔය මූඩ් එකේ හිටින්නේ නෑ. මේ මූඩ් එක ආපුවාම ඒ ගීතවත් වෙන මූඩ් එක. ඉඳපුවාන් චිත්තාන්තන මූඩ් එක. ආයෙ මේ මූර්ති ශිල්ප. ඔය කී එක දේවල් එනවා. ඉතින් ආවට පස්සේ ගියාට පස්සේ ආය ගන්න බෑ. ඒක වෙලාවක්. ඒක නිකන් හරියට වඩදී බාදී එන්නා වගේ ඌව ගණන් ගන්න එපා ඔබ. ඔක ගියාට පස්සේ බලපන් ඒක ඉවරනාට පස්සේ බලපන් ඔන්න ඒක ගියා. දැන් ඊට පස්සේ වෙන මූඩ් එකකට එනවා. රණ්ඩු කරන මූඩ් එකකට එනවා. ඉතින් ඔහොම ජවනිකා රාශියක් තියෙනවා මේක නාටකමේ. ජවනිකා ගොඩක් වෙයි. ඉතින් මොකක්ද ඔගේ තියෙන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ දැන්? ඒක දැන් සෝනස් මම කියන්නේ ඒක ප්‍රශ්නකට වඩා ඇත්තටම ප්‍රකාශයක් දැන් මම ඔබ වහන්සේගෙන් කමටහන් අරගන්න ගිහිලා අරගෙන අවුරුදු 3ක් විතර වගේනේ ඊට කලින් මම දැන් ඔය ගෝයින්කා භාවනාව කරා අවුරුදු 10ක් විතර. එතකොට දැන් ඔය ඔක්කොම කාලේ දිහා බැලුවහම මම නිකන් රිෆ්ලෙක්ට් කරලා මට තේරිච්ච දේ තමයි ඒ කාලේ පුරාවටම එක කාලෙක මම ගොඩක් සමාජශීලී වෙනවා ගොඩක් ඔය නිර්මාණශීලී කටයුතු කරනවා තව කාලයක් තියෙනවා හරියට නිකාර ඉබ්බා කටු ඇතුලට ගියා වගේ ඒ හැම දෙයකින්ම සමාජ ආශ්‍රය වලින් අයින් වෙලා ඉන්නවා එහෙම නිකාර එක ස්පයිරල් එකක් වගේ එක පැත්තට මාරු වෙලා තියෙනවා කියලා දැන් බලද්දි තේරෙනවා අර බෙඩ් ස්පින් එක ගැන කියපු එකද දන්න හැම එක ඒක පෙන්නනවා කියනකොටම මේ සුනන්දන දාමතුර බෙඩ් ස්පින් එක පෙන්නනවා අපි රාමු කරලා තියෙන ඔක්කොටම පේන්න උතුරු දිහා බලන්න ගිය එක ඉඳපුවන් දකුණු දිහා බලනකොට ඔන්න උතුරට බයිනවා ආයෙ දකුණු දිහා බලන්නේ ආයෙ උතුරට යනවා ඉතින් ඔය වගේ පටලවිල්ලක් උන්නේ නැතුව මේක හදන්න බෑ මේ කෝවේ දාලා උණු කරන්න ඕනේ ඉතින් ඒකට අපි ස්ටීරියෝටයිප් වෙන්න හදනවා මේක හරි මේක වැරදි කියලා නෑ ඊයේ හරි අද වැරදි ඉතින් අන්නේ විදිහට වෙනස් වෙන විනියා විතරක් හදන්න පුළුවන් එහෙම නැතුව මේකමයි හරි මේක වැරදි කියනවනම් බුදුහාම කියලා තියෙනවා මේ මනුස්සයා ඉස්සල්ලාම අයින් කරන්න කියලා සබාවි. මේකමයි හරි මේක වැරදි කියලා කෙනෙක් කියනවනම් ඉද මේව සග්ග අච්චම්මෝගමඤ්ඤ ඒ හැදෙට මිනිහ කියලා ලකුණේ. ගංගා කොටයක් ගඟ දිගේ ගන්නකොට ඒ යුරෙත් වදින්න ඕනේ මේ යුරෙත් වදින්න ඕනේ. එතකොට යනවා. එක යුරකට ගියොත් ටැග් ගහනවා. තේරෙනවද? ඔව් ලියලා තියාගන්න. ඔය වචන ඔය වගේ එනේව්ව එක මේ මොනවද කියන්නේ ජවනිකාවෙන් ජවනිකාවට මුලැමැදාක লীලා තිබ්බම පස්සේ ඔක්කොම ගොනු වුණාට පස්සේ පේනවා මේ ඔක්කොම සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා මතක් කරලා තමයි අපිට මේ 45 අවුරුද්දක සූත්‍ර 15000කට දාලා ගොනු කරලා දීලා තියෙන්නේ ඒකේ තියෙන්නේ පොඩි නිකන් ඩොට් ලයින් එකක් විතරයි අතරමැද ගොඩාක් දේවල් තියෙනවා ඒ ටික අපිම පුරව ගන්න ඕනේ පුරවනකොට අපේ වෙනසක් වෙනවා
ඒව නැතු ඒ සූත්‍ර කීපයි කියලා ඉච්චර ලොකු දෙයක් නෙවෙයි නිකන් බෙහෙත් තුණ්ඩු වගේ වුණා කීවට ලෙඩ සනීපෙන්නේ නැහැ නේ. ඒ ටික නෝට් නිකන් දැනට කෙටි සටහනක් දාලා තියාගන්න. මෙහෙම කියන කොටත් ඒවා රෙකෝඩ් වෙනවා. මම කරන්නේ පුළුවන් තරම් මේ වගේ මතයක් ආපු ගමන් හෙලි කරනවා. හෙලි කරපුවාම අර කාලයක් වෙච්ච ඔක්කොම සමරයිස් වෙලා ඔක්කොම සංක්ෂිප්ත වෙලා වැරදෙන්න පුළුවන්. ඒක එඩිට් වෙවි යනවා. බය වෙන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අපි යනවා එහෙනම් මේ චන්ද්‍රතන හාමුදුරන්ට ආර්දනා කරන්න මේ පින් පැමිණවීම කරන්න කියලා පුණ්‍ය අනුමෝදනා. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවස පුරාම